අනුපාත පාදමේ ප්‍රශ්න අංක මේක විතර දෙනවා. මොකද එදා උදාහරණ ගානක් හැදුවා. ඒ සතියේනේ කරේ. දැන් අද වෙද්දී අමතක දන්නේ නැහැ නේ. ඒ නිසා මම මේ පළවෙනි ගාන පොඩ්ඩක් මතක් කරලම ගන්නවා. නිමල් සහ කමල් යන මිතුරන් දෙදෙනෙකු ළඟ තිබූ මුදල් අතර අනුපාතය 7:5කි. නිමල් ළඟ තිබූ මුදල් දෙදෙනා ළඟ තිබූ මුදලේ භාගයක් ලෙස සඳහන් කරන්න. ඔන්ටේ නිමල් සහ කමල් කියන මිතුරු දෙන්න ගාව මුදලක් තිබිලා තියෙනවා 7:5 අනුපාතය. නිමල් සහ කමල්. ඒතර ඔක හරියනවා වගන්තියකින් අපි මෙන්න මෙහෙම ලියන්න ඕන. නිමල් සහ කමල් ළඟ තිබූ මුදල් අතර අනුපාතය කියලා. හරිද? ඒ වගන්තිය ලියන්න ඕනි. මම ඒ වගේම මේ නිමල් සහ කමල් කියන පුතේ කටුවට මෙන්න මෙහෙමත් ලියා ගන්නවා. මේ පැත්තේ කටුවට. ඒ කියන්නේ කටුවට මේක හදන්නත් පුළුවන්. ඊරය අපගේ හරින්නද දැන්? මයික් ඔන් කරන්න එපා චන්න. මයික් එක ඔෆ් කරගන්න. චන්න තේරෙන්නේ නැද්ද කියන එක? නිමල් කමල් ළඟ තියෙන මුදල් අතර අනුපාතය 7:5යි. ඔන්න. මේ කෙටියෙන් හදන්නේ හොඳේ. මේ වගන්ති මුකුත් ලියන්නේ නැහැ. වගන්ති තමයි මම මේ පැත්තේ ලියන්නේ. ආයි චන්න මයික් එක ඔන් කරගෙන. පුතේ මයික් එක ඔෆ් කරගන්න. හරි. මෙන්න මේ දෙන්න ගාව මුදල් තියෙන අනුපාතය 7:5යි. එතකොට පුතේ මේ බෙදලා තියෙන මුළු මුදල ගත්තොත් 7:5. ඒ කියන්නේ මුළු කොටස් ගාන ගත්තොත් 7:5යි 12යි. 13යි. කියන්න බෑ. සර් මම මොනවද පළවෙනි ගාන හදන්නේ. පළවෙනි ගාන හදන්නේ දරුවෝ මේක අහගන්නකො මට මේ කියලා දෙන්නකො මුලින්ම. දැන් ජොයින් වුණා නම් නිශ්ශබ්දව අහගෙන ඉන්න මේක. මොකද්ද කියන්නේ කියන එක. නැත්තම් මේ කියලා දෙන්න හම්බෙන්නේ නැහැ නේ මට. හරිද? නිමල් සහ කමල් ළඟ පුතේ මුදලක් බෙදලා තියෙන්නේ 7:5 අනුපාතයට. එතකොට බෙදූ මුළු කොටස් ගාන ගත්තොත් 7:5යි 12යි. මුළු කොටස් ගාන ගත්තොත් මුළු කොටස් ගණන ගත්තොත් 7:5යි 12යි. එතකොට මුළු කොටස් 12න් පුතේ නිමල්ට හම්බෙනවා. නිමල්ට ලැබෙනවා 12න් 7ක්. කමල්ට ලැබෙනවා 12න් 5ක්. ඔන්න ඕක තමයි භාගයක් ලෙස කියන්නේ. බෙදූ මුළු මුදලේ භාගයක් ලෙස. බෙදූ මුළු මුදලේ භාගයක් ලෙස. ඔන්න ඕක තමයි අහලා තියෙන්නේ. බලන්නකෝ ප්‍රශ්නේ කියවන්නකෝ දැන්. නිමල් සහ කමල් යන මිතුරන් දෙදෙනෙකු ළඟ තිබූ මුදල් අතර අනුපාතය 7:5යි. නිමල් ළඟ තිබූ මුදල් දෙදෙනා ළඟ තිබූ මුදලේ භාගයක් ලෙස සඳහන් කරන්න. නිමල් ළඟ තිබිච්ච මුදල දෙදෙනා ළඟ තිබූ මුදලේ කියන්නේ පුතේ මුළු මුදලේ. දෙන්නයි ඉන්නේ මේකේ කොහොමද? ඒතර දෙන්නා ළඟ තිබිච්ච මුදලේ කියන්නේ මුළු මුදලේ භාගයක් ලෙස. එහෙනම් 12න් 7යි නිමල් ගන්න. හයයි. ලස්සන්ට වගන්ති ලියලා මේ පැත්තේ හදමු. මේ හැදුවේ කටුවට. කටුවට මම ඔයගොල්ලන්ට හදලා මේක තේරුම් කරා. මේක මේමයි හදන්නේ. හරි දැන් වගන්ති කියලා හදමු. ඒතර මුලින්ම ලියන වගන්තිය තමයි පුතේ නිමල් සහ කමල්. නිමල් සහ කමල් ළඟ තිබූ මුදල් අතර අනුපාතය. නිමල් සහ කමල් ළඟ තිබූ මුදල් අතර අනුපාතය. මුදල් අතර අනුපාතය 7:5යි. මේ කෙටියෙන් ලියන එකත් පුතේ ඕනනම් පැත්තකින් ලියාගත්තට කමන්නේ. විභාගයට මේ කෙටියෙන් හැදුවත් ඇති. හැබැයි හරි වාක්‍ය මේක හරියට ලියවෙන්න ඕනේ. හරිද? මෙහෙම නිමල් කමල් 7:5යි. එහෙම ගත්තම ඇති විභාගයට. කොහොම ලියලින් දෙන්න ඕනෙත් නෑ. අදාළ උත්තර ටික ගන්න පුළුවන්. අහන කොටස් වලට ලියන්නේ. නිසා මේ ෂෝට් කමෙන්ට් ලියාගත්තත් කමන්නේ. මේකත් ලියන්න හොඳේ. මේ දැන් අච්චු පොතේ ගණන් හදන ක්‍රමයක් තියෙනවනේ. අච්චු පොතේ ඉස්කෝලේ කියලා දෙන ක්‍රමය. අපි ඔන්න. එතකොට ඊළඟට මම ගන්නවා මේ බෙදූ මුළු කොටස් ගන්න. මුළු කොටස් ගන්න අරගෙන තමයි ගන්න ඕනේ.
ඊළඟට මුළු කොටස් ගණන 7යි 5යි එකතු කරලා ගත්තා 12යි. මුළු කොටස් 12යි කියන එක තමයි දැන් ඔය ලියාගන්නේ. අපෙන් අහලා තියෙන්නේ නිමල් ළඟ තිබූ මුදල දෙදෙනා ළඟ තිබූ මුදලේ භාගයක් ලෙස මෙන්න මේක. නිමල් ළඟ තිබූ මුදල දෙදෙනා ළඟ තිබූ මුදලේ භාගයක් ලෙස. නිමල් ළඟ තිබූ මුදල දෙදෙනා ළඟ තිබූ මුදලේ භාගයක් ලෙස කියන්නේ පුතේ 12න් නිමල් ගාව 7යි. 12න් 7යි. ඔන්න ඕක තමයි අහලා තියෙන්නේ. හරි. හරි සර්. ඊළඟට ප්‍රශ්න අංක 2. ඔන්න පුතේ අපේ සර්ලා සෙට් එකයි. සර් පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්න කොණ්ඩාරහා සුදත් යන පුද්ගලයින් තිදෙන අතර යම් මුදලක් බෙදා දෙනු ලැබුවේ 5ට 7ට 3 අනුපාතය. සර් ඔව් මම යා ටියුට් එක නෑ ඕක පොතේ ලියාගන්නේ. සර් ඔය කටුන් එකේ සර්ලා හරිද මේක කියන්නේ දරුවෝ දැන් මේ ටියුට් එක නැතත් ඉතින් මේ ටික ලියා ගන්න දැන් කොහොමද මම ගාන කියවද්දි ඔයාලට ලියා ගන්න හම්බ වෙන්නේ මම ටියුට් එක මේ කොලයක ලියාගත්තා ඒක මේව ගණන් ටික හදන්න කොලයක ලියාගත්ත ගණන් ටික. කමන්නේ පොලේ එක හරි ලියා ගන්න නම් වැඩේ හරි. සර් මම පොතේ ලිව්වේ කමක් නෑනේ. කමන්නේ දරුවෝ කොහොම හරි කමන්නේ. දැන් අහගන්නකෝ ඕන ප්‍රශ්න අංක 2 මේකත් අපි මුලින්ම කෙටියෙන් බලමු හදන්න. ඊට පස්සේ ලස්සනට වගන්ති ලියලා හදන්න. මුලින්ම කෙටියෙන් මම හදන්න මේ පැත්තේ. ඔන්නවතේ ක්‍රිෂ්ණා සර්ුයි කොණ්ඩාර සර්ුයි මන්නේ සුදත් සර්. හරිද? මෙන්න මේ තුන් දෙනා අතර මම නෑ සුදත් සර්ුයි අතර මේ මුදලක් බෙදාගෙන පුතේ 5ට 7ට 3 අනුපාතයට 5ට 7ට 3 අනුපාතයට තමයි මේ තුන් දෙනා බෙදාගෙන තියෙන්නේ. මට දුන්නේ නැහැ ඉතින් මොනව කරන්නද? හරිද? මේ ඔන්න රෝවිලක්කන් එකෙන් අහලා තියෙනවා ක්‍රිෂ්ණාට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් කවර භාගයක්? ක්‍රිෂ්ණාට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලෙන් කවර භාගයක්ද? ඉතින් ක්‍රිෂ්ණ සර්ට ලැබුණේ කොණ්ඩාර සර්ට ලැබුණු මුදලෙන් කොච්චර පංගුවක්ද? කියන්න. ක්‍රිෂ්ණ සර්ට ලැබුණේ කොණ්ඩාර සර්ට ලැබිච්ච භාගයක් 12න් 5. භාගයක්. ඔන්න ආයෙ අහගන්න. ක්‍රිෂ්ණ සර්ට ලැබුණේ කොණ්ඩාර සර්ට ලැබුණු මුදලින් කොච්චර භාගයක්ද? 7න් 7න් 5. 12න් 5. නෑ 12න් 5ක් නෙමෙයි. 7න් 5. 7න් 5ක්. හරිද? 7න් 5ක්. ඔන්න මම මේ අනුපාතේ මම මෙහෙම ගන්නම්කෝ හරි. මේ නම් තුන ලියලා මම මෙතනින් ගන්නවා. ඕක තමයි පුතේ මෙහෙම ලියා ගන්න එක තමයි ඇත්තටම ලේසි. දැන් අර වාක්‍යයක් විදියට ලියන එක අච්චු පොතේ තිබුණට පොඩ්ඩක් අහගන්නකෝ මේක අහගන්න. අර පුතේ අච්චු පොතේ තියෙනෝනේ මෙහෙම වාක්‍යකින් ලියලා ඒ වාක්‍යකින් ලියන එකම තමයි අපි මේ විදිහට ලියන්නේ. මේ විදිහට ලියාගත්තම හරි පහසුයි අපිට මේ ගාන හදාගන්න. හරිද? විභාගෙට වාක්‍ය ලියන්න. හරිද? විභාගෙට අහගෙන ඉන්න පුතේ මුලින් කියන එක මෙහෙම ලියාගත්තම පුතේ හරි පහසුයි අපිට. මම ඒ නිසා මේ විදිහටම ලියා ගන්නවා. කමන්නේ නැහැ. විභාගයක් හදන්න ඕනේ මේ විදිහට. එහෙනම් මම මේ විදිහට ලියා ගන්නවා. දැන් ඔය අච්චු පොතේ ක්‍රමේ නෙමෙයි මම යන්නේ. හොඳේ අච්චු පොතේ ක්‍රමයට නෙමෙයි. අර පළවෙනි ගාන හැදුවා අච්චු පොතේ ක්‍රමයට. ඒ කියන්නේ වගන්තිය ලියලා අනුපාතය ඉස්සරහින් ලියන එක. දැන් මේ ක්‍රමේ අනුපාතය පහලින් ලියා ගන්න ලේසි. හරි? හරි. ඉස්කෝලේදී සර්ගේ ක්‍රමයට හැදුවම වැරදි දානවා. මගේ ක්‍රමයට? ඔව් සර්.
සමහරලාට මොන ගණන්ද? අර සංඛ්‍යා පාඩමේ එහෙම වැරදි දානවා. මොකද? සංඛ්‍යා රටා පාඩමේ එහෙම වැරදි දානවා. සංඛ්‍යා රටා පාඩම නම් දරුවෝ වැරදි දාන විදියක් නෑ. ඒක හරියටම අච්චුපදේ තියෙන විදිහ තමයි කියලා දෙලා තියෙනවා. ඔන්න ඒක නම් ඉතින් වැරදි දාන්න එක්කෝ ඒ අච්චුපදේ තියෙන විදිහට තමයි ඒක කියලා දෙලා තියෙන්නේ. ඒක නම් වෙන්න බැරි වැඩක්. අච්චුපදේ තියෙන විදිහ තමයි කියලා දෙන්නේ. දැන් මේක මම පොඩ්ඩක් ලේසිකමකට එනවා. අච්චුපදේ තියෙන ක්‍රමය තමයි පුතේ අර වාක්‍ය ලියලා ගන්න එක. මම එහෙම නැතුව මේ විදිහට ගන්නවා. මොකද මේ මෙහෙම ලියුවම පුතේ ළමෙක්ට මේක තේරෙනවා. මොකද මුලින්ම මේක තේරෙන්නේ නැහැ. හරි. මේක තේරුම් අරන් එපයි පුතේ හදන්න. නැත්තම් මේක අර වාක්‍ය ලියාගෙන හදනකොට ටිකක් තේරීම අඩුයි. මේක හොඳට තේරෙනවා කෙටියෙන් හැදුවම. ඔන්න අහගන්න. ක්‍රිෂ්ණා කොණ්ඩාර සහ සුදත් අතර මුදල බෙදන්න පුතේ 5ට 7ට 3 අනුපාතයට. මේ අනුපාතයට තමයි මේ තුන් දෙනා අතර මුදල බෙදන්නේ. එතකොට අපෙන් රෝමිලක්කම් එකකින් අහලා තියෙන්නේ ක්‍රිෂ්ණාට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් කවර භාගයක්ද? මම දැන් වාක්‍යයේ වගන්තිය මේ ටික ලියා ගන්නවා. ක්‍රිෂ්ණාට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් භාගයක් ලෙස ක්‍රිෂ්ණාට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් භාගයක් ලෙස. ඒ කියන්නේ පුතේ ක්‍රිෂ්ණට ලැබිලා තියෙන ක්‍රිෂ්ණට ලැබිලා තියෙන්නේ කොණ්ඩාරට ලැබිච්ච මුදලෙන් 7න් 5ක්. ඔන්න 7න් 5යි. දැක්කද? 7න් 5යි. රෝමිලක්කම් 2. සුදත්ට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් කවර භාගය? සුදත්ට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබිච්ච මුදලින් 7න් 3ක්. මේක ලියුමට වගන්න. 7න් 3ක්. ඔව්. ඔන්න දැන් ඊළඟට සුදත්ට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් භාගයක් ලෙස. සුදත්ට ලැබුණු මුදල කොණ්ඩාරට ලැබුණු මුදලින් භාගයක් ලෙස. සුදත් සර්ට ලැබිලා තියෙන පුතේ කොණ්ඩාර සර්ට ලැබිච්ච මුදලෙන් 7න් 3ක්. ඔන්න 7න් 3ක්. දැක්කද? මේක මෙහෙම ලියාගත්තම හරි පහසුයි. මේ අනුපාතේ මේ විදිහට ලියාගත්තම තමයි පුතේ අපිට පහසු වෙන්නේ. අර වාක්‍යයක් ලියලියුවම ටිකක් අර වැඩි ළමයිට ඔලුවට යන්නේ නැහැ මේක. මෙහෙම ලියා කොණ්ඩාරට තමයි දෙලියම හම්බෙලා. හරි. ඊළඟට ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් කුමන භාගයක් සුදත්ට ලැබුණේද? ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් ඔන්න බලන්න. ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් කුමන භාගයක් සුදත්ට ලැබුණේද? කොච්චරයිද? ක්‍රිෂ්ණාට 5න් 3. මුදලින් කුමන භාගයක් සුදත්? 5න් 3යි. 5න් 3යි. 5න් 3යි. 5න් 3යි. 5න් 3යි. ඔව්. ඒකත් ගමු දැන් වගන්තිය ලියලා. ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් සුදත්ට ලැබුණු මුදල භාගයක් ලෙස. ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් සුදත්ට ලැබුණු මුදල භාගයක් ලෙස.
ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් සුදත්ට ලැබුණු මුදල භාගයක් ලෙස. පහෙන් තුනයි. හරි. දැන් පුතේ ඊළඟට රොම් ඉලක්කම් 4න් අහලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. රොම් ඉලක්කම් 4 බලන්නකෝ. ඉතින් මේ ටික ඉවර කරලා රොම් ඉලක්කම් 4 දැන් කියනවා. එක් පුද්ගලයාට ලැබුණු මුදල් ප්‍රමාණ බෙදූ මුළු මුදලේ භාගයන් ලෙස සොයන්න. බෙදූ මුළු මුදල. ඒ කියන්නේ පුතේ බෙදූ මුළු මුදල නම් අපි දැන් ගන්න ඕන මුළු කොටස් ගන්න. එහෙනම් දැන් ලියාගමු මුලින්ම මුළු කොටස් ගන්න මෙතන. ඉලක්කම් 4 කියලා දාලා මුළු කොටස් ගන්න ගන්න. මුළු කොටස් ගණන. මුළු කොටස් ගණන කීයද? 5යි 7යි 3යි එකතු කරන්න. 5 ගන්න 7 ගන්න 3. 5යි 7යි 3යි එකතු කරන්න. 15. 3යි 5යි 3යි 7යි 10යි 5යි 15යි. මුළු කොටස් ගන්න 15යි. ඔන්න පුතේ. ගණන් සේරම කරලා. දැන් මේ එක් අයට ලැබිච්ච මුදල් ප්‍රමාණ වෙන වෙනම හොයන්න ඕන භාගයක් ලෙස. ඒතකොට දැන් අපි මේකට වගන්ත ලියන්න ඕන එකින් එක. ඔන්න එකින් එක ලියන්න ඕන ක්‍රිෂ්ණාට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස කියලා. දැන් මෙතනින් පස්සේ අටින් ලියන්න ඕන. හොඳේ. මම මෙතනින්ම ගන්නම්. ක්‍රිෂ්ණාට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස මුළු මුදලේ භාගයක් ලෙස ක්‍රිෂ්ණාට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස. සර් අර තුන්වෙනි එකට සර් මේ වාක්‍ය කියන්නකො ලියා ගන්න බැරි වුණා. තුන්වෙනි වාක්‍ය ලියාගෙන බැරි වුණාද මෙච්චර වෙලා? තුන්වෙනි එකට පුතේ එන්න ඕන මෙහෙමයි. ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් සුදත්ට ලැබුණු මුදල භාගයක් ලෙස. ක්‍රිෂ්ණාට ලැබුණු මුදලින් සුදත්ට ලැබුණු මුදල භාගයක් ලෙස. සර් බෝඩ් එක තියෙන්නේ. හරි. සර් ඔව්. මේ ක්‍රිෂ්ණාට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස. සර් ඔය ටියුට් එක ඇන්ටි ගාව තියෙද? ටියුට් එක කසුන් එකේ තියෙද ටියුට් එක? කසුන් එකේ දැන් නැහැ. දැන් නෑ දරුවෝ මම ඔය කලින් තමයි ඔක දුන්නේ. දැන් ඒකට ආයි මේ මාසෙට දැන්නට පස්සේ තමයි ගන්න වෙන්නේ. දැන් කමන්නේ ඉතින් අහගෙන මම එදත් කිව්වනේ පුතේ මම ටියුට් එක නැති ළමයි ඉල්ලන්න කියලා මගේ. ඉල්ලපු ළමයිට මම දුන්න ටියුට් එක. යවුවා PDF එක. සර් මන් ටියුට් එක කොලේක ලියාගත්තා සර්. කවුද චන්න මගෙන් ටියුට් එක ඉල්ලුවද? දානම් මැසේජ් එක දාලා ඉල්ලුවා සර්. දාලා තිබුණ නැහැනේ. මම දැක්කේ නෑ දාලා තියෙනවා. මම දැම්මද? දාලා තිබුණ නෑනේ. මම දැක්කේ නෑ දරුවෝ ඔයාගේ මැසේජ් එකක් තියෙනවා. මැසේජ් එකක් දාලා නැහැ. වොයිස් එකක් ඒවල තියෙනවා. මේයි පළවෙනි එක. හරි ක්‍රිෂ්ණාට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස. ඔන්න පුතේ 15න් 5යි. 5යි. 15න් 5යි. දැන් ලියන කොණ්ඩා මුළු මුදලේ භාගයක්. ඒක සරල භාගයක් සරල කරන්න පුළුවන්. සරල කරලා කියන්න. 5ට 5 ඒවා 1යි 15ට 5 ඒවා 3යි. 3න් 1යි. සරලත් කරලා තියන්න.
ඕන්න රෝම ඉලක්කම් 4 ඉවරයි. රෝම ඉලක්කම් නේ 4 තව තියෙන කොටස් ටිකක්. ඒ කියන්නේ මේ එක එක්කෙනාට හොයන්න ඕනේ පුතේ. දැන් හෙව්වේ ක්‍රිෂ්ණාට ඊළඟ කොණ්ඩාරට. ඊළඟට කොණ්ඩාරට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස. මුළු මුදලේ භාගයක් ලෙස. කොණ්ඩාරට ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස. මුළු කොටස් ගාන පුතේ 15යි. 15න් 7යි. අන්න 15න් 7යි. ඊළඟට සුදත් සර්ට. සුදත් ලැබුණු මුදල මුළු මුදලේ භාගයක් ලෙස. මුළු මුදලේ භාගයක් ලෙස. 15න් 3යි. 15න් 3 සරල කරන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි. 15ට 3 ඒවා 5යි. 5න් 1යි. හරි. ඕන්න වැඩ ඉවරයි. ඔය ඉලක්කම් 4 කොටස් ටික ඉවරයි. ඊළඟට රෝම ඉලක්කම් 5. ඔව් ඊළඟ රෝම ඉලක්කම් 5 තියෙන්නේ. මේ ටික ඉවර කරන්නට අග්ගාලා වේගෙන්. සර් රෝම ඉලක්කම් 5ත් හදන්නද අපි? ඔව් 5ක් හදන්න පුතේ. හදලා ඉවරයි. හරි හදලා ඉවර සර් කරන්න. හරි සර්. ඔය ටියුට් එක දානවයි. හරි. අයිත් කසුන් එකට. ආයෙත් කසුන් එකට හරි මම දාන්න. කියලා ඉල්ල ගන්න. බදාදනේ අරලා තියන්නේ. මම කියන්නම් පුතේ තාම දවස හරියටම දන්නේ නැහැ. මම කියන්නම් ගෲප් එකේ දාන්නම්. ඔයාලා දැනුවත් කරන්නම් කොහොමද පුතේ අපිට දැන් මේ සතියේ යදාල ටියුට් එකයි තව ඊළඟ පාඩමට මොකක් හරි ඊළඟ සමීකරණ තියෙන සමීකරණයක ටියුට් එකක් තියෙනවා. ඒකත් එක්ක පුතේ මම දාලා ටියුට් එක දාලා දෙන්නම්. මේ කසුන් එකට ඇවිල්ලා අරන් යන්න සංචරණ සීමා දාලා තිබ්බත් ඇවිල්ලා සර්. ඔව්. සර් මට කසුන් එකට එන්න වෙන්නේ නැහැ. සර් මට ෆෝන් එකට දානවා සර්. හරි. හරි මම යනවා. සර් ටියුට් එකක් දීලා තියෙන පිටපත් කරගන්න. ඒ මොකද්ද මම නම් ඒක ඒ පේපර් ක්ලාස් එකේ. පේපර් ක්ලාස් එකේ එකක් ඒක. අපිට ප්‍රේම් කරන්න විදියක් නැහැ නේ සර්. අපි ප්‍රශ්න අංක දාලා කොලයක ලියලා පේපරේ හදන්න. හරි. ඔන්න දැන් පුතේ ඊළඟට අහලා තියෙනවා රෝම ඉලක්කම් 5. බෙදු මුළු මුදල රුපියල් 45000ක් නම් එක් අයට ලැබුණු මුදල් ප්‍රමාණ වෙන වෙනම සොයන්න. බෙදපු මුළු මුදල 45000යි. 35 තුනෙන් බෙදන්න. ඔව්. තුනෙන් බෙදු මුළු මුදල අපි දන්නවා. බෙදු මුළු මුදල සමානයි රුපියල් 45000යි. මම මේක ලියාගත්තා. දැන් පුතේ මේ ක්‍රිෂ්ණ සර්ට මුළු මුදලින් 12න් 5ක් ලැබුණා. එහෙනම් ක්‍රිෂ්ණ සර්ට ලැබිච්ච මුදල හොයා ගන්න නම් මෙන්න මේ බෙදපු මුළු මුදල පුතේ 12න් 15න් 5න් ගුණ කරනවා. 15කට මෙහා මුළු කොටස් ගන්න 15යි 15න් 5න් ගුණ කරනවා. හරිද? ඔන්න දැන් මම වාක්‍ය ලියනවා වගන්තිය. ක්‍රිෂ්ණාට ලැබුණු මුදල ක්‍රිෂ්ණාට ලැබුණු මුදල ගන්න නම් පුතේ මෙන්න මේ 45000 රුපියල් 45000 ගුණ කරන්න මුළු කොටස් ගන්න පුතේ 15න් ක්‍රිෂ්ණාට ලැබුණා 5. 15න් 5යි. එහෙම නැත්නම් අර සරල කරලා ගත්ත උත්තරෙත් හරියි. අපි ගත්තේ 1යි 3න් 1යි. ඒක දැම්මත් හරි. 3න් 1. මෙයා දැන් කපල කරලා ගන්න 3ට 1යි 45ට 3 ඒවා 15යි 15000යි රුපියල් 15000 ඔන්න උත්තරේ රුපියල් 15000යි. හරිම ලේසි පුතේ.
ඊළඟට කොණ්ඩාරට ලැබුණු මුදල. කොණ්ඩාරට ලැබුණු මුදල සමානයි රුපියල් 45000 ගුණ කිරීම 15න් 7. 15න් 7. 15ට 1යි 45ට 15 ඒවා 3යි. 3යි මේ බිංදු 3යි කියන පුතේ 3000යි. 3000 7ෙන් ගුණ කරන්න දැන්. 4ක් 3 7 14 21. 21000. 21000. හරි. ඊළඟට සුදත්ත. සර් ඕක 45000 මේ 15න් බෙදලා 5න් ගුණ කරන්න එහෙමත් පුළුවන්නේ. ඔව් පුතේ. එහෙම පුළුවන්. හැබැයි මේක තමයි ක්‍රමය හොඳේ. මේ විදිහට තමයි අච්චුපතේ තියෙන්නේ. මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. අර මම පොඩ්ඩක් වෙනස් කරේ මෙන්න මේ අනුපාත ලියා ගන්න විදිය විතරයි. මම පොඩ්ඩක් වෙනස් කරලා ගත්තේ මෙන්න මෙහෙම මම ලියාගත්තා. අච්චුපතේ ඔහොම නෙමෙයි තියෙන්නේ හැබැයි. අච්චුපතේ තියෙන එක වාක්‍යකින් ලියලා. ඒ කියන්නේ ක්‍රිෂ්ණා කොණ්ඩාර හා සුදත් අතර මුදල් බෙදූ අනුපාතය සමානයි 5ට 4ට 3යි කියලා. මම මේක පුතේ මේ විදිහට ලියාගත්තා. මේ විදිහට ලියාගත්තම අපිට හොඳට පැහැදිලි මේක ගන්න හදන්න. තේරෙනවද? හරිද? මේ විදිහට ලියාගත්තම තමයි පුතේ ඒක පේන්නේ. අරම ලියාගත්තා අපි පේනවා අර ටිකක් ළමයිට මෙහෙම තියෙද්දි පහසුයි. සර් ඕක වෙනින් පැත්තක ලියන් එතකොට ලියා ගන්න නැහැ. ඔව් ඉතින් එතකොට දැන් ඉස්කෝලේදී හදන්න ඕන පුතේ ඉස්කෝලේදී කියයි මෙහෙම ලියන්න කියලා. ක්‍රිෂ්ණා කොණ්ඩාර හා සුදත් අතර මුදල් බෙදන අනුපාතය සමානයි 5ට 4ට 3. එතකොට ඒක සමානයි කියලා දාලා ඔන්නෝම ලියවෙන්නේ. හරි. ඔන්නෝම ඉස්සරහින් ලියන්නේ. එතකොට නම් තුන ඔහොම උඩ නැහැ. ඔන්නෝම තියෙන්නේ. එතකොට පුතේ අර අපිට මෙතන ඉන්නේ අර මෙයා මෙහෙමයි අර එක සැරේ යහට දකින්නේ නැහැ මේක. දැන් මේක මෙහෙම ලියාගත්තම අපිට එක සැරේ පේනවද නැද්ද? ක්‍රිෂ්ණට කොටස් 5යි, කොණ්ඩාට කොටස් 7යි. පේනවා සර්. 3යි. හරම ලියාගත්තට පස්සේ පුතේ එහෙම අපිට එක සැරේ ඇස් දෙකට වදින්නේ නැහැ. මෙහි තමයි එයාගේ නම තියෙන්නේ. ඊළඟට තමයි ඊළඟ කෙනාගේ නම. හරිද? මෙහෙම ලියාගත්තම හොඳට පේනවා. ඒ නිසා මම මේ විදිහට ලියාගන්නේ. හරිද? ඒතර ඉස්කෝලේ පුතේ අර විදිහට ලියන්න කිව්වොත් ඒ විදිහට ලියන්න ඕනේ. මෙහෙම වාක්‍යකින් ඒක ලියන්න. දැන් අච්චුපතේ තියෙන්නේ මේ විදිහට. මම මෙන්න මේක විතරයි වෙනස් කරේ. මං කිව්ව දේ පැහැදිලිද? ළමයි හැමෝටම සර් සාමාන්‍ය පෙළ විභාගයේදී මේ උත්තරේ විතරයි කරන්නේ ක්‍රමේ බලන්නේ නැහනේ. නෑ. උත්තරේ විතරයි කියන මෙහෙමයි. සමහර ඒවායි ක්‍රමෙත් ඕන. සමහර දැන් සෙකන්ඩ් පේපර් එකේ පුතේ කෙලින්ම ක්‍රමේ තියෙන්න ඕනේ. ඒ ක්‍රමේ එතකොට පුතේ මම ඒ අදාළ ක්‍රමේ කියලා දෙනවා. මොකද මේ වගේ ගණන් ඉච්ච ලොකුවට එන්නේ නැහැ O level වලට. හරිද? මේ පොඩි මේ වගේ දෙයක් කියන්නේ පුතේ චූටි දෙයක්. මේ වගේ දෙයක් අපි O level විභාගේ ඉච්චර ගණන් ගන්න නැහැ. ඒව නිකම්ම ගන්න. හරිද? එතකොට ඒ කාලෙදී ඒවා හදාගන්න පුළුවන්. දැන් මේ සිලබස් එකේ පුතේ ඔයාලගේ අච්චුපතේ තියෙනවනේ ලියන්න ක්‍රමයක්. ඒ ක්‍රමයට තමයි මම කියලා දෙන්නේ. මම පොඩ්ඩක් මෙන්න මේක වෙනස් කරා ළමයිගේ පහසුව සඳහා. මෙහිම ලියාගත්තම පහසුයි අපිට. හරි සුදාත් ලැබුණු මුදල ගමු. සුදාත් ලැබුණු මුදල රුපියල් 45000 ගුණ කිරීම 15න් 3. එහෙම නැත්නම් සරල කරලා ගත්ත උත්තරේ 5න් 1 දැම්මම හරියන්නේ. 15න් 3 දැම්මත් 5න් 1 දැම්මත් දෙකින් එන්නේ එකම උත්තරේ. 5ට 1යි 45ට 5 ඒවා 9යි 9ක් 5 45යි බිංදු 3යි කියන පුතේ 9000යි. 9000යි. කොහොමද මේ උත්තරේ ගත්ත ළමයි රුපියල් 9000ක්. හරි ඒ ගන්න ඉවරයි. ඊළඟට ප්‍රශ්නාංක 3. පටන් ගන්න. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළා. අන්න එහෙම වාක්‍ය ගත්තත් කමක් නැහැ පුතේ. අපි එහෙනම් ඒක මෙහෙම කරලා ගමු. මෙන්න මෙහෙම දෙයක් කරමු. දැන් ඕක අපේ ක්‍රමයටත් ඉස්කෝලේ ක්‍රමයටත් දෙකටම හරියන්න අපි මුලින්ම මෙහෙමත් ලියා ගමු. බීම වර්ගයක් සෑදීම සඳහා මිශ්‍ර පළතුරු විෂ මිලිලීටර් 60කුයි ජලය මිලිලීටර් 220කුයි දානවා. හරිද? පළතුරු විෂ හා මුලින්ම අහලා තියෙන පළතුරු විෂ හා ජලය මිශ්‍ර කර අනුපාතය සරලමාකාරයෙන් ලියන්න.
ආයතන සරලම ආකාරයෙන් ගද්දි පුතේ අපි කොහොමද හිතන සරල කරලා ගන්න ඕනේ. එතකොට වැඩි අපි මෙහෙම ලියමු වාක්‍ය කමන්නේ. ඔන්න. මේ විදිහට වැඩි කරමු. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළ අනුපාතය. පළතුරු විෂ කියන්න. පළවෙනි රෝම ඉලක්කමනේ සර් ඔය. ඔව් පළවෙනි රෝම ඉලක්කම. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළ අනුපාතය. හා ජලය මිශ්‍ර කළ අනුපාතය. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළ අනුපාතය. මම සර් කමරේට හැදුවේ. හරි හරි. කමන්නේ එහෙම කරත් කමන්නේ. ඔන්න පළතුරු විෂ හා ජලය දැන් මම මේ හදන්නේ ඉස්කෝලේ විදියට. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළ අනුපාතය මිලිලීටර් 60යි 60ට 220යි. පුතේ හොඳට මතක තියාගන්න අනුපාතයක් ලියද්දී ඒකක ලියන්නේ නැහැ නේද? අනුපාතයක් ලියද්දී ඒකක ලියන්නේ නැහැ. ඒකක ඕනේ. ඒකක දාන්නේ නැහැ. 60ට 220යි. දාන්නේ සර් අර 32. ඔව් 32 තමයි දාන්නේ. හරි. ඕන දැන් මේක සරල කරන්න ඕනේ. මේක සරල කරගෙන යන්න. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළ අනුපාතය සරලම ආකාරය. ඔන්න සරලම ආකාරයෙන් කියන මම ගන්න තමයි. සරලම ආකාරයෙන්. නැත්තම් වෙනම වාක්‍යයක් ලියලා ගත්තත් කමක් නැහැ ඒකට. දැන් මම මෙයා සරල කරගෙන යනවා. බිඳුවයි බිඳුවයි කපලා දානවා පුතේ හිතින්ම කපලා දාලා එහෙම නැත්තම් මෙහෙම බෙදලා ගන්න ඕන 60 බෙදීම 10ට 220 බෙදීම 10. ඕක නැත්තම් පුතේ හිතින්ම ඔන්න බිඳුවයි බිඳුවයි කපලා දැම්මම 6ට 22යි කියන එනවා. තව සරල කරන්න පුළුවන්. 6යි 22යි දෙකෙන් බෙදෙනවා. 3 11. 60යි 20ෙන් බෙදෙනවා. 20ෙන් බෙදලා 3ෙන් එක සැරේටම ගන්න. හරි. කොහොම හරි පුතේ මෙන්න සරලම ආකාරය. 3ට 11යි. 3ට 11යි. සර් අනිත් පැත්ත පටන් ගන්නනේ. මොකද්ද? අනිත් පැත්ත පටන් ගන්නනේ. පටන් ගන්න පුළුවන්. කරගෙන යන්න. ඊළඟට පුතේ අහලා තියෙන්නේ එම අනුපාතය ඇසුරින් මිශ්‍ර පළතුරු විෂ මිලිලීටර එකක් ඇති ජල භාජනය ජල ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න. මේක රෝග ලක්ෂණ දෙක. එම අනුපාතය ඇසුරින් දැන් අපි අනුපාතය ගත්තනේ පළතුරු විෂ හා ජලය මිශ්‍ර කළ අනුපාතයේ සරලම ආකාරයෙන්. ඒකට මේ තියෙන්නේ මිශ්‍ර පළතුරු විෂ. පළතුරු විෂ තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන ජලය වුණොම ලියාගත්තත් අපිට පහසුයි මේක කියව කියන්නට වඩා. පළතුරු විෂයි ජලය මිශ්‍ර කළ අනුපාතය 3ට 11. ඔන්න ඕකෙන් පුතේ අපිට කියනවා මෙහෙම කතාවක්. එම අනුපාතයේ ඇසුරින් මිශ්‍ර පළතුරු විෂ මිලිලීටර් එකක ඇති ජල ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න කියලා. ඒක කොහොමද ගන්නේ? දැන් පුතේ ඔය පළතුරු විෂයි ජලයයි මිශ්‍ර කරලා තියෙන 3ට 11 අනුපාතයටනේ. පළතුරු විෂ හා ජලය මිශ්‍ර කරලා තියෙන 3ට 11 අනුපාතයට. පළතුරු විෂ එක කොටසක් දැම්මොත් ඔන්න හොඳට බලාගන්න මේක. පළතුරු විෂ එක කොටසක් දැම්මොත් ජලය කොච්චරක් දැනෙනවද? ඒ කියන්නේ මෙයා එකක් කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? දැන් 3ට 11 නේ අනුපාතේ. මේ 3 කියන කෙනා එකක් කරන්න නම් පුතේ මෙයාවත් 3ෙන් බෙදන්න ඕනේ. මෙයාවත් 3ෙන් බෙදන්න ඕනේ. අනුපාතයේ මේ තියෙන පද දෙක දෙන්නම එකම අගයකින් බෙදෙන්න ඕනේ. එහෙනම් 3ක් 3ෙන් බෙදෙනවා 11ක් 3ෙන් බෙදෙනවා. එතකොට තමයි පුතේ මෙතන 3 බෙදීම 3 එකක් වෙලා 11 බෙදීම 3ක් කියලා මෙතන එන්නේ. මෙතන 3 බෙදීම 3 1යි 1ට 11 බෙදීම 3යි. හරිද? 9යි. ඔව් 9ක් වෙන්නේ නැහැ නේ 11 බෙදීම 3 3ෙන් බෙදෙන්නේ නැහැ. ඔන්න ඔහොම තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ පළතුරු විෂ මිලිලීටර එකක් දැම්මොත් ජලය කොච්චරක් දාන්න ඕනද? 3ෙන් 11යි නෙමෙයි.
ඕක අපිට මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් මෙතන සර් ඒක මේ ඒක 3ෙන් බෙදෙන්න තියෙන්නේ 11 ඒ මිශ්‍ර 3ෙන් සංඛ්‍යාවක්. 11 හරිද? අහගෙන ඉන්නකෝ. තාම ලියලා ඉවර නැහැනේ. ඔන්න දැන් ජලයේ මිලි මිශ්‍ර පළතුරුෂ මිලි සර් මම ලියා ගන්න ඕනේ. ජල ප්‍රමාණය භාගයක් ලෙස. අහගෙන ඉන්න පුතේ. හරිද? දැන් මේ ටික ලියලා අරගෙන මුලින්ම මේ ටික ලියලා ගන්න කොටක් ගාලා පළතුරුෂයි ජලයයි. අතර අනුපාතය තමයි මේ ලියලා ගන්න. ලියාගත්ත සර්. අරගෙන ජලයේ මිලිලීටර එකක ඇති ජලය නෙමෙයි මිශ්‍ර පළතුරුෂ මිලිලීටර එකක ඇති ජල ප්‍රමාණය. දැන් ලියන්න එම නිසා මිශ්‍ර පළතුරු යුෂ මිලිලීටර් එකක ඇති ජල ප්‍රමාණය. සර් ඔය තුන්වෙනි ගානේ දෙවෙනි කොටස මේක ලියා ගන්න මේ ටික ලියා ගන්නකෝ. එම නිසා මිශ්‍ර පළතුරු යුෂ මිලිලීටර් එකක ඇති ජල ප්‍රමාණය. එම නිසා මිශ්‍ර පළතුරු යුෂ මිලිලීටර් එකක මිශ්‍ර පළතුරු යුෂ මිලිලීටර් එකක් වුණොත් ජලයේ තියෙන 3න් 11යි. ජලය ප්‍රමාණය 3න් 11යි මිලිලීටර්. ඔන්න ඔහොමයි ගන්න. සර් ඊළඟට 3 වෙනි රෝම ඉන්න හරිද? දැන් පුතේ මේක අපිට පුළුවන් 3න් 11 මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. 11ට 3 ඒවා 3යි. 3යි 3න් 3 වරක් 3 9 10 11 දෙකක් ඉතිරි. 3යි 3න් 2යි මිලිලීටර්. 3යි 3න් 2යි මිලිලීටර්. මිශ්‍ර පළතුරු යුෂ මිලිලීටර් එකක ඇති ජල ප්‍රමාණය 3යි 3න් 2යි මිලිලීටර්. හරි. ඊළඟට රෝම ඉලක්කම් 3. ඔය ටික වැඩ ඉවර කරලා රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3න් කියන්නේ පුතේ ජලයේ මිලිලීටර් එකක ඇති මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. ජලයේ මිලිලීටර් එකක. එතකොට ආයෙමත් මේ අනුපාතය ඔහුම ලියා ගන්න. දැන් පුතේ එකක් කරන්නේ කොතනද? දැන් එකක් කරන්න ඕන ජලයේද පළතුරු යුෂද? පළතුරු යුෂ. පළතුරු යුෂ සර්. පළතුරු යුෂ. බලන්නකො රෝම ඉලක්කම් 3 කේවල මොකද කරන්නේ? ජලය. ජලය මිලිලීටර්. ජලය. ජලය තමයි එකක් කරන්න ඕනේ. ජලය එකක් කරන්න නම් දෙපසම 11න් බෙදන්න ඕන. මෙයත් 11න් බෙදනවා. මෙයත් 11න් බෙදනවා. එතකොට පුතේ 11 බෙදීම 11 එකයි. 11න් 3යි. හරි. දැන් අපි වාක්‍ය ලියනවා. එම නිසා ජලය මිලිලීටර් එකක ඇති. එම නිසා ජලය මිලිලීටර් එකක ඇති මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය. මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය. මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය. එම නිසා ජලය මිලිලීටර් එකක ඇති මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය. එම නිසා ජලය මිලිලීටර් එකක ඇති මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය 11න් 3යි මිලිලීටර්. 11න් 3යි මිලිලීටර්. පුගන්න මේක තේරුම් ළමයට උස්සන්න. මේක ගන්න ක්‍රමේ තේරුම් ළමයට උස්සන්න. හරිනේ? දැන් වැඩේ තේරුණානේ. ඔය විදිහට යම් වැඩේ කරගෙන යම්. සර් මම ලියා ගන්න ඕනේ පොතේ. පොතේ ලියා ගන්න නැතුව අතේ ලියා ගන්නද? ඉතින් සර් කිව්වා අහන් ඉන්නේ කියලා. ඉතින් ලියා ගන්න නැතුව දරුවෝ දැන් ලියා ගන්න. ගොන් කතා. ඊළඟට රෝම ඉලක්කම් 4. එහි ඇති මිශ්‍ර පළතුරු යුෂ. හරි ඊළඟට අහගන්නකො. එහි ඇති මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයේ භාගයක් ලෙස දක්වන්න. මිශ්‍ර පළතුරු යුෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයේ භාගයක්. එහෙනම් පුතේ අපිට දැන් ඕන මුළු කොටස් ගන්න.
ජලය මිලිලීටර එක ඇති V ප්‍රමාණය කියන්නේ මොකක්ද? මොකක්ද? නෑ නෑ ඔය බෝඩ් එකේ ලියලා තියෙන්නේ එම නිසා ජලය මිලිලීටරයක ඇති V ප්‍රමාණය. නෑ 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 මේ කර කාපු පාඩයක් දාලා තියෙනවා. අනේ මටත් වැදුනා. හරිද? කාගේ පාදේ අනිත් පැත්ත දාන්න ඕනේ ඔය V ක්. මෙහෙට දාලා තියෙන්නේ. මම පහල ලියපු එක ජලයේ මිලිලීටර එකක ඇති මිශ්‍ර පළතුරු ප්‍රමාණය. මෙතෙන් දෙනවා. හරි. ඔන්න තෙන්ට එම නිසා ජලයේ මිලිලීටර එකක ඇති මිශ්‍ර පළතුරු ප්‍රමාණය. සර් එම නිසා ජලය මිලිලීටර එකක ඇති මිශ්‍ර පළතුරු ප්‍රමාණය. සර්ට හරි. ඇයි දරුවෝ ඉතින් කියන එක අහන්නේ නැහැ මේ ළමයි. කියන දේ අහන්නේ නැහැ. හරි සර්. හරි. දැන් ඊළඟට බලන්නකො ඊළඟට අහන මේක හරි ලේසි වගන්ති ටික ලියන්න ඕන හරියට. මේ පාඩම හරි ලේසි. වගන්ති ටික ලියවෙන්න ඕන. වගන්ති ටික ලියන එකනේ ඔය ළමයි කරන්නේ නැත්තේ. වගන්ති හදන්න පුළුවන් හරි ලේසියෙන්ම. මේ බලන්නකො පුතේ ඊළඟට අහලා තියෙන්නේ රෝම ඉලක්කම් 4 අහලා තියෙනවා එහි ඇති මිශ්‍ර පළතුරු විෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයේ භාගයක් ලෙස. ඒතර මුළු කොටස් ගන්න අපි දැනගෙන ඉන්න ඉබේ. මුළු කොටස් ගන්න කීයද? 3යි 11යි 14යි. මුළු කොටස් ගන්න 14යි. ඔන්න මුලින් මේක ලියා ගන්න ඕන. අපි දන්නේ නැහැ මුළු කොටස් ගන්න. රෝම ඉලක්කම් 4 මුළු කොටස් ගණන 3යි 11යි එකතු කරා සමානයි 14යි. මුළු කොටස් 14ක් තියෙනවා. හරිද? අපෙන් අහලා තියෙන්නේ ජල මිශ්‍ර පළතුරු විෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. මිශ්‍ර පළතුරු විෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. හරි. මිශ්‍ර පළතුරු විෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. මිශ්‍ර පළතුරු විෂ ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස ගත්තොත් උදේ මුළු කොටස් ඔක්කොම 14යිනේ. 14න් මිශ්‍ර පළතුරු විෂ තියෙනවා 3ක්. 14න් 3ක්. කොගලන් හරි ළමයි අත උස්සන්න. මේක තනියෙන් හදාගත්තු ළමයි. ඊළඟ රෝම ඉලක්කම් 5න් අහලා තියෙනවා පුතේ. ජලයේ ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. ජලය ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. ජලය ප්‍රමාණය මුළු මිශ්‍රණයෙන් භාගයක් ලෙස. ජලය පුතේ 14න් 11ක් තියෙනවා. 14න් 11. ඊළඟට එම බීම වර්ගයේ රසවත් කිරීම සඳහා දෙහියුෂ මිලිලීටර් 20ක් එක් කරනු ලබයි. දැන් මේ බීම එක රස කරන්න. මේ බීම එක රස කරන්න කියලා හිතාගෙන මේකට දානවලු දෙහියුෂ මිලිලීටර් 20ක්. හරිද? දැන් එම මිශ්‍රණයේ ඇති මිශ්‍ර පළතුරු යුෂ ජලය හා දෙහියුෂ අතර අනුපාතය සරණමාකාරයෙන් සොයන්න. දැන් අපි ආයෙ 3:18 දැන් 3:11 හරිද? දැන් ආයෙ මුල ඉඳන් මෙන්න ලියලා ගන්න ඕනි. ඔන්න බලා ගන්න. දැන් මේවා දැන් සර් ටික මකන්න එපා. හරි. පහල ටික තියන්න.
හරි. ඔන්න රෝමි ලක්ෂණ එක අහලා තියෙන පුතේ පළතුරු මිශ්‍ර පළතුරු විෂයි ජලයයි දෙහි විෂයි අතර අනුපාතය සරලම ආකාරය. එතකොට කැමති නම් මෙහෙම වගන්තිය ලියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩින් වගන්තිය ලියලා ගන්නත් පුළුවන්. කමන්නේ නැහැ මම මෙහෙම ලියලා ගන්නම්. පළතුරු විෂ ජලය පළතුරු විෂ ජලය හා දෙහි අතර අනුපාතයේ සරලම ආකාරය. ඔන්න දැන් රෝමි ලක්ෂණ මේ ආයිමත් එක කියලා ඉන්නේ නේ. රෝමි ලක්ෂණ එක කියලා තමයි ආයි දාලා තියෙන්නේ. පළතුරු විෂ ජලය හා දෙහි අතර අනුපාතයේ සරලම ආකාරය. දැන් අලුත් එකක් එනවා මොනවද? දෙහි. මෙතෙන්ට අලුතින් එනවා දෙහි මිලිලීටර් 20කුත් දාලා. දැන් පුතේ අනුපාතය 60ට 220ට 20. මේක දැන් සරල කරන්න ඕනේ. සරල කරගෙන යන්න පහළට. ඔන්න 6ට ගන්න පුළුවන්. 22ට 3ට 11ට 1. ඔන්න සරලම ආකාරය. කොබල් මේ උත්තරේ ගත්ත ළමයි 3ට 11ට 1. වැඩි හරි. එම අනුපාතයේ භාවිතයෙන් මෙම බීම වර්ගයෙන් මිලිලීටර් 1200ක් සෑදීම සඳහා අවශ්‍ය වන මිශ්‍ර පළතුරු යුෂ ජලය හා දෙහි යුෂ ප්‍රමාණ වෙන වෙනම සොයන්න. ඔන්න පුතේ දැන් මේ අනුපාතය පාවිච්චි කරලා මේ බීම වර්ගයේ මිලිලීටර් 1200ක් හදන්න ඕන. ඒතර හදන්න ඕන මුළු ප්‍රමාණය තමයි මිලිලීටර් 1200. ඒතර මිලිලීටර් 1200ක් හදන්න නම් කොච්චර පළතුරු යුෂ ඕනද? කොච්චර ජලය ඕනද? කොච්චර දෙහි ඕනද? කියන එක තමයි හොයන්න තියෙන්නේ. හරි. මේ පහළ ටික මහනවා. දැන් මේක ඉවරයිනේ. සර්. ඔන්න රෝමි ලක්ෂණ දෙක මෙන්න බීම වර්ගයේ මිලිලීටර් 1200ක් සෑදීම සඳහා අවශ්‍ය වන මිශ්‍ර පළතුරු යුෂ දෙහි යුෂ ජලය හා දෙහි යුෂ ප්‍රමාණය හොයන්න ඕන. එතකොට මම දැන් මුලින්ම ලියා ගන්නවා මේ සෑදිය යුතු බීම ප්‍රමාණය. සෑදිය යුතු මුළු බීම ප්‍රමාණය සමානයි 1200 මිලිලීටර්. මිලිලීටර් 1200ක් හදන්න ඕන. දැන් අවශ්‍ය වන පළතුරු යුෂ ප්‍රමාණයයි ජලය ප්‍රමාණයයි දෙහි යුෂ ප්‍රමාණයයි හොයන්න තියෙනවා. ඊළඟට මේ අවශ්‍ය වන පළතුරු යුෂ ප්‍රමාණය අවශ්‍ය වන පළතුරු යුෂ ප්‍රමාණය අවශ්‍ය වන පළතුරු යුෂ ප්‍රමාණය ගන්න නම් මෙන්න මේ 1200 පුතේ හදන්න ඕන මිලිලීටර් 1200ක් නේ 1200 ගුණ කරනවා කාගෙන්ද දැන් මෙතන මුළු කොටස් ගන්න කීයද ඒක ලියන්න දැන් මුළු කොටස් ගන්න 11යි 3යි 1යි 15යි එතකොට 15න් කීයද ගුණ වෙන්න ඕන පළතුරු යුෂ ප්‍රමාණය ගන්න නම් 15න් 3යි 3 අන්න හරි දැන් සුළු කරලා ගන්න සුළු කරලා ගන්න 107 ඔන්න මෙයාව සුළු කරලා ගන්න පුළුවන් පුතේ අපිට සුළු කරලා ගත්ත මේනවා 3ට 1යි 15ට 3ේ ඒවා 5යි 12ට ඊළඟ 5ට 1යි 12ට 5 ඒවා 2යි දෙකක් ඉතිරි 20ට 5 ඒවා 4යි බිඳුවට 5 ඒවා බිඳුවයි 240යි මිලිලීටර් කොහොමද 240ක් ආපු ළම උත්තරේට හරි ඔය විදිහට ඔව් ඔය විදිහට හොයන්න ජලය දෙහි සර් මුල් කොටස් ජලයක් හොයන්න දෙහිත් හොයන්න ජලයක් හොයන්න දෙහිත් හොයන්න සර්
අවශ්‍ය වන ජලයේ ප්‍රමාණය. අවශ්‍ය වන ජලයේ ප්‍රමාණය. හරි තනියම ගන්න අවශ්‍ය වන ජලයේ ප්‍රමාණය ජල ප්‍රමාණය 1200 ගුණ කරනවා පුතේ 15න් කීයක්ද ආවේ 1200 15න් 11න් ගුණ කළාම 880 මිලිලීටර 15ට 1යි 120ට 15 ඒවා 8යි මෙතන බිඳුවයි 80 ඒවා 11 සරක් 8 88යි අකට බිඳුවයි 880යි මිලිලීටර ඊළඟට අවශ්‍ය වන දෙහි ප්‍රමාණය 80 මිලිලීටර 80 මිලිලීටර 80 අවශ්‍ය වන දෙහි ප්‍රමාණය. දැන් ඔයාලට තේරෙනව නේද පුතේ අනුපාත ගණන් හැදෙන විදිය? ප්‍රශ්න අංක 4 බලන්න දැන් ප්‍රශ්න අංක 4 හරිද ප්‍රශ්න අංක 4ට මම යන්න අන්තිමට දෙහි ප්‍රමාණයක් හොයන්න පුතේ මිලිලීටර 80ක් එයි අන්තිමට දෙහි ප්‍රමාණය හරි ඔන්න හොඳ ගාණක් පුතේ හොඳට අහගන්න ඍජු කෝණාශ්‍රයක පළල එහි දිගමින් 7න් 3කි මම ඍජු කෝණාශ්‍රයක ඇඳ ගන්නම් මේකට මේක තේරුම් කරන්න ඕන නිසා ඔයාලට මේ ප්‍රශ්න අංක 4 ඍජු කෝණාශ්‍රයක පළල පුතේ එයාගේ දිගමෙන් 7න් 3යි දිග වගේ 7න් 3යි එතකොට මට කියන්නකෝ දිග හා පළල අතර අනුපාතය කොහොමද දෙන්නේ ඍජු කෝණාශ්‍රයක පළල දිගමෙන් 7න් 3යි පුතේ දිග 7ක් වුණොත් දිග 7ක් වුණොත් පළල කීයද දිග 7ක් වුණොත් පළල 3යි දිග 7ක් වුණොත් පළල එනවා පුතේ දිග වෙනුවට 7ක් දාන්න 7 ගුණ කිරීම 7යි 7යි දෙබෙල ගිහින් 3යි ඔන්න එහෙනම් දිග 7ක් වුණොත් පළල 3යි එහෙනම් දිග හා පළල අතර අනුපාතය 7ට ඒක සමහර ළමයිට තේරුන්නේ නැහැ ගත්ත විදිය පුතේ මයික් එක ඕෆ් කරගන්න කවුද මේ CJ කියලා ඇවිල්ලා ඉන්නේ පුතේ මයික් ඕෆ් කරගන්න ඔයාගේ නම දාන්න කවුද මේ CJ CJ කියන කෙනා වහාම නම දාන්න කොහොමද පුතේ අද විතරයි මම ඔය පේපර් ක්ලාස් ගෲප් එකට ලින්ක් එක දාන්නේ මේ ලබන සතියේ සිට තියරි ක්ලාස් එකට ඇඩ් වෙන ළමයි විතරයි පුතේ මේ තියරි ක්ලාස් එකේ තියාගන්න අනිත් දවසේ මම පේපර් ක්ලාස් එකට ලින්ක් එක දාන්නේ නැහැ තියරි ලින්ක් එක. හරිද? තියරි ක්ලාස් එකේ මේ ක්ලාස් එකේ ලින්ක් එක දාන්නේ නැහැ. ඒතර ඒකෙන් මේකට එන්න කැමති ළමයි අනිවාර්යෙන් පුතේ මැසේජ් එකක් දාන්න මේ තියරි ක්ලාස් එකට ජොයින් වෙන්න කැමතියි කියලා. එතකොට මම ඒ ගෲප් එකට ඇඩ් කරන්නම්. නැත්නම් ඔයාලට ලබන සෙනසුරාදා සිට සෙනසුරාදා තියරි ක්ලාස් එකේ ලින්ක් එක කියන එකක් නැහැ. මේක මම ආයෙ කියලා දෙන්නම්. මොකද ළමයිට මේක තේරුන්නේ නැහැ හරියට. තේරුන්නේ. ඔව් මේක ටිකක් සමහර මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. හරිද? ඔන්න පුතේ ඍජු කෝණාශ්‍රයක පළල මේ ඍජු කෝණාශ්‍රයේ පළල දිගමෙන් 7න් 3යි.
දිග වගේ 7න් 3යි. හරිද? ත්‍රිකෝණාශ්‍රයක පළල සමානයි දිග වගේ 7න් 3යි. ඒ කියන්නේ පුතේ දිගෙන් 7න් 3යි කියන්නේ මේ දිගෙන් භාගයක් ලෙස තමයි අරන් තියෙන්නේ. කියන්නේ දිග 7යි පළල 3යි කියන එක තමයි ඔය තියෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයක පළල දිගෙන් 7න් 3යි. ඒතර දිග 7ක් වෙනකොට පළල 3යි. තේරුණාද? අන්න එහෙම තේරුම් ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් දිගෙන් 7න් 3ක් නේ කියන්නේ. එතකොට දිග ගුණ කිරීම 7න් 3 කිව්වත් හරියි. දිග ගුණ කිරීම 7න් 3යි කියන්නේ පුතේ දිග සෙන්ටිමීටර් 7ක් වෙනකොට පළල කීයක් වෙනවා කියන එක දන්නවද? එතකොට දිග වෙනුවට මෙතනට 7ක් දානවා. 7 ගුණ කිරීම 7න් 3යි කියන්නේ 7යි 7යි කෙපෙල ගිහින් පළල 3යි කියනවා. දිග 7ක් වුණොත් පළල 3යි. ඔන්න ඔය විදිහට නේද සෙන්ටිමීටර්ම දාන්න ඕනේ නිකන් මම මේ ගත්ත එක. හරි ඔන්න මුලින්ම එහෙනම් පළල හා දිග අතර අනුපාතය අහලා තියෙන මුලින්ම පුතේ මෙහෙම ලියාගන්න රෝමිලාකම් 1 රූපෙත් ඇඳලා ඕනනම් ගන්න. රෝමිලාකම් 1 පළල සමානයි දිග ගුණ කිරීම 7න් 3 කියලා. පළල සමානයි දිග ගුණ කිරීම 7න් 3. දිග 7ක් වෙනකොට පළල 7 ගුණ කිරීම 7න් 3යි පළල 3යි. එම නිසා පළල හා දිග අතර අනුපාතය. පළල හා දිග අතර අනුපාතය. එම නිසා සයිඩ් කියනවායි. පළල හා දිග අතර අනුපාතය සමානයි. පළල 3යි දිග 7යි 3ට 7යි. ඔන්න පළල හා දිග අතර අනුපාතය 3ට 7යි. ත්‍රිකෝණාශ්‍රයක පළල දිගමෙන් 7න් 3යි. දිගමෙන් 7න් 3යි. දිග 7ක් වෙනකොට පළල 3යි. දිග 7ක් වෙනකොට පළල 3යි. ඒ නිසා පළල හා දිග අතර අනුපාතය 3ට 7යි. රෝමිලාකම් 2. දැන් පුතේ අපි දිග හා පළල අතර අනුපාතය පළල හා දිග අතර අනුපාතය දන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ පළල මේ තියෙන්නේ දිග. පදි. පළල දිග. මුලින් පළල හොඳේ. ඒ මොකද මේකේ අහලා තියෙන මේ විදිහට අපෙන් අහන විදිහට තමයි පුතේ අපි උත්තර ලියන්න ඕනේ. අපෙන් අහලා තියෙන්නේ මුලින්ම පළල හා දිග අතර අනුපාතය. එහෙනම් මුලින් පළල ඊළඟට දිග තමයි ලියන්න ඕනේ. ත්‍රිකෝණාශ්‍රයේ දිග එහි මුළු දිග හා පළලෙන් කවර භාගයක්ද? දැන් මුළු කොටස් ගාන එහෙනම් ගන්න වෙනවා. ඔය රෝමිලාකම් 2 උත්තරේ දෙන්න නම් මුළු කොටස් ගාන. මුළු කොටස් ගණන 3යි 7යි එකතු කරන්න 10යි. එහෙනම් පුතේ මේ ත්‍රිකෝණාශ්‍රයේ දිග මුළු දිග හා පළලින් ත්‍රිකෝණාශ්‍රයේ දිග මුළු දිග හා පළලින් භාගයක් ලෙස ත්‍රිකෝණාශ්‍රයේ දිග මුළු දිග හා පළලින් භාගයක් ලෙස වගන්ති ටික ලියවෙන්න ඕන. හොඳේ මම ආයෙත් කියන්නම් මේක ත්‍රිකෝණාශ්‍රයේ දිග මුළු දිග හා පළලින් භාගයක් ලෙස ත්‍රිකෝණාශ්‍රයේ දිග මුළු දිග හා පළලින් භාගයක් ලෙස ත්‍රිකෝණාශ්‍රයේ දිග මුළු දිග හා පළලින් භාගයක් ලෙස මුළු දැන් පුතේ මුළු දිග හා පළල ගත්තොත් දිගයි පළලයි ගත්තොත් 10යිනේ. එතන 10න් කීයද? මුළු දිග හා පළලින් 10න් 7යි. 7යි සර්. ඊළඟ කොටසට උත්තරේ ගන්න දැන් ඊළඟට
ඍජු කෝණාශ්‍රයේ පළල එහි මුළු දිග හා පළලින් භාගයක් ලෙස. ඍජු කෝණාශ්‍රයේ පළල නේ. ඍජු කෝණාශ්‍රයේ පළල මුළු දිග හා පළලින් භාගයක් ලෙස. දැන් මෙතෙන් දෙනවා දිග වෙනුවන පළල කියලා. ඒතර මේ රෝමී ලක්කම් 3 ඍජු කෝණාශ්‍රයේ පළල මුළු දිග හා පළලින් භාගයක් ලෙස. 10න් 3යි. 10න් 3යි. ඔව් 10න් 3යි. ඊළඟට පුතේ ඔන්න අමුතු ප්‍රශ්නයක් තියෙනවා. රෝමී ලක්කම් 4. දිග හා පළල අතර වෙනස පරිමිතියෙන් කවර භාගයක්ද? එතකොට මේකේ පරිමිතිය හොයා ගන්න වෙනවා. දිග හා පළල අතර වෙනස ගන්නත් ඕන පරිමිතිය ගන්නත් ඕන. හරිද? ඔන්න රෝමී ලක්කම් 4 මම උඩින් හදනවා. දිග හා පළල අතර වෙනස බලමු. දිග හා පළල අතර වෙනස කොච්චරයිද? කොහොමද හොයාගන්නේ? දිග 7ක් වුණොත් පුතේ පළල 3යිනේ. එහෙනම් දිග හා පළල අතර වෙනස 4යි. අඩු කිරීම 3. 4යි. 4යි. එතකොට පරිමිතිය කියන මෙයාදී. පරිමිතිය 7යි 7යි 3යි 3යි. 7 ධන 7 ධන 3 සෙන්ටිමීටර ධන 20යි. 20යි. ඔව්. ඔන්න මම දැන් ඒකත් අරගන්නවා 7යි 7යි 14යි 3යි 3යි 6යි 14යි 6යි 20යි. මේක පුතේ අපිට සෙන්ටිමීටර කියලා එහෙම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට ඒකක මුල කියලා නැහැ. සෙන්ටිමීටරද මීටරද කියලා මේ කොටස් වල කියලා නැහැ. ඔන්න රෝමී ලක්කම් 5න් තමයි ඒක කියෙන්නේ. එතකොට තමයි සෙන්ටිමීටර කියලා ගන්න. දැනට අපිට ඒකකයක් දාන්න බෑ. උර නිකන් මොකද තමයි ගන්න වෙන්නේ. ඒක. ඔය විදියට. හරිද? ඔන්න දැන් දිග හා පළල අතර වෙනස කාගෙන් භාගයක් ලෙසද? පරිමිතියෙන් භාගයක් ලෙස. දැන් මම මේක ලියනවා. දිග හා පළල අතර වෙනස පරිමිතියෙන් භාගයක් ලෙස. එම නිසා දිග හා පළල අතර වෙනස පරිමිතියෙන් භාගයක් ලෙස. දිග හා පළල අතර වෙනස 4යි. පරිමිතියෙන් එහෙනම් පුතේ 20න් 4යි. 20න් 4 සරල කරාම 4ට 4 ඒවේ 1යි. 4න් 1. 4 ඒවා 5යි. 5න් 1යි. කොබලන 5න් එකක් ගත්තු ළමයි 20න් 4යි කියන්නේ 5න් 1යි. හරි. ඊළඟ කොටස රෝමී ලක්කම් 5. ඊළඟට රෝමී ලක්කම් 5න් අහලා පුතේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය වර්ග සෙන්ටිමීටර 400ක් නම් එහි දිග හා පළල වෙන වෙනම සොයන්න. දැන් ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය දීලා. ඔන්න මෙයාගේ පරිමිතිය ගන්නවා. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සමානයි පරිමිතිය දීලා තියෙන්නේ. පුතේ මේක වර්ග සෙන්ටිමීටර කියලා වැරදිලා දීලා ඒක හදාගන්න නිකන් සෙන්ටිමීටර කියලා වර්ගය අයින් කරගන්න 400යි සෙන්ටිමීටර. මොකද වර්ගයක් නම් පුතේ වර්ගඵලය වෙනවා. වර්ගඵලයක් නෙමෙයි දීලා තියෙන්නේ පරිමිතිය. 400යි සෙන්ටිමීටර. නම් එහි දිග හා පළල වෙන වෙනම සොයන්න. කොහොමද ගන්නේ? වර්ග. පස්වෙනි රෝමී ලක්කමයි. ඔව් මේ රෝමී ලක්කම් 5 කරන්නේ. ප්‍රථමක සාධක වලින් බෙදාගෙන ගිහින්. නෑ එච්චර ඕනේ නෑ. අනුපාත දෙක එකතු කරා ඊට පස්සේ ඉස්සෙල්ලා අනුපාත දෙක එකතු කරන්න ඕනේ 10යි ඊට පස්සේ ඒක බෙදුවා ඊට පස්සේ 3 7නේ ඒක උණු. එහෙම ඕනේ නෑ. අපි දන්න ඕනේ මේකේ පරිමිතිය. ඒ කියන්නේ මේ අනුපාත වලින් පරිමිතිය දන්න ඕනේ. මට කියන්න අනුපාත වලින් පරිමිතිය ගත්තොත් කීයක් ආවද කොටස්? පරිමිතිය කොටස් ගන්න. ඒ කියන්නේ මේ තියෙන පරිමිතිය කොටස් ගන්න 20යි. එතකොට 20යි.
මේ ඍජු කෝණාශ්‍රයේ දිග පරිමිතියෙන් භාගයක් ලෙස ගත්තොත් කීයද? ඍජු කෝණාශ්‍රයේ දිග පරිමිතියෙන් භාගයක් ලෙස ගත්තොත් කීයද? 27යි. 27යි. එහෙනම් පුතේ 20න් 7 ගුණ වෙන්න ඕන කාගෙන්ද? 400. එතකොට එනෝ නේද කෙලින්ම ඍජු කෝණාශ්‍රයේ දිග? තේරුණාද? මෙතනින් එනවා ඍජු කෝණාශ්‍රයේ. ඔව් සර්. ඍජු කෝණාශ්‍රයේ දිග. කොහොමද මේ කතාව තේරුම් ළම අත උස්සන්? මුළු පරිමිතිය කොටස් ගන්න පුතේ 20යිනේ. පරිමිතිය මුළු කොටස් ගන්න 20යිනේ. 20න් 7යි පරිමිතියෙන් ඒ කියන්නේ මෙයාගේ මුළු පරිමිතියෙන් දිග කියන එක. ඒක පුතේ පරිමිතිය අපිට දීලානේ 400යි කියලා. එහෙනම් 400 මොකද කරගන්න? ඒකට උත්තරය. හරි. ඔන්න සුළු කරලා ගමු. ඍජු කෝණාශ්‍රයේ දිග. බිඳුවයි නැකුණා. දෙකට 1යි 40 දෙකෙන් බෙදුණා 20යි 20 7ක් 4 දෙක 14යි 140යි 140යි සෙන්ටිමීටර. හරි දැන් ඔහොම ගන්න පුතේ ඍජු කෝණාශ්‍රයේ පාරට. ඍජු කෝණාශ්‍රයේ පාරට හොයලා ගන්න. ඍජු කෝණාශ්‍රයේ පාරට ඍජු කෝණාශ්‍රයේ පාරට හොයාගත්තු ළමයි අත උස්සන්න. හරි කොහොමද ගන්නෙ? පුතේ පරිමිතිය කොටස් ගන්න 20යිනේ. 20න් පළල කියන්නේ 3යි. 20න් 3 ගුණ කරනවා 400. 20න් 3 ගුණ කරනවා 400. එතකොට වැඩි හරියි. බිඳුවයි කපලා දැම්මම දෙකට 1යි. 42 20යි. 20 3ක් 60යි. සෙන්ටිමීටර. කොබලන් සෙන්ටිමීටර 60ක් ගත්තු ළමයි 60යි. තේරුණාද ගාන හදන විදිය? ඔව් සර්. හරි. පුතේ ඊළඟට ඔය ප්‍රශ්නාංක 5 හදන්න කලින් අපි පොඩි තියරියක් ලියා ගන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ මුදල් ප්‍රමාණ අතර වැඩේ කරනකොට. හරිද? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අනුපාතයක් භාගයකින් විග්‍රහ කිරීම එක ඉවරයි. අනුපාතයකට අනුව බෙදා දැක්වීමත් ඉවරයි. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණය යෙදූ විට ලාභ බෙදීම කියන කොටස තමයි කරන්න තියෙන්නේ. ඔන්න මේකට අදාළ කොටසේ කියලා දෙන්න බෑ උදාහරණයක්. මේ ගානින්ම අරගන්න අහවන්න. මේකෙන්ම ගත්තත් කමන්නේ හැබැයි. මේ මම නැත්තම් උදාහරණයක් පස්සේ දෙන්න. මේ උදාහරණයක් දීලා වැඩේ කරනවාද? කමන්නේ. මම මේ ප්‍රශ්නාංක 5 වැඩේ පටන් ගන්නම්. පුතේ උපමාත්‍රකාවක් ඒ කියන්නේ නිකන් තරුවක් දාලා ගන්න මෙන්න මෙහෙම. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණය යෙදූ විට ලාභ බෙදීම. සමාන කාලයන් සඳහා කියන මෙහෙම සමාන කාලයන් සඳහා වෙනස් ඔක ලියන පොතෙන් ලියා ගන්න. ඔව් හරි පොඩි උපමාත්‍රකාවක් වගේ ගන්න මේක. පස්වෙනි ගානටද ඔය ලියන්නේ? ඔව් පස්වෙනි ගාන හදන්න තමයි මේක ලියන්නේ. පස්වෙනි ගාන හදන්න කලින් තමයි මේක ලියන්නේ. දැන් පස්වෙනි ගාන හදපු ළමයි ඉන්නවද? උස. හරි දැන් එහෙනම් යාළුවා ලියන්න ඕනේ නැහැ. පස්වෙනි ගාන හදපු ළමයි ඕනේ නැහැ.
පස්වෙනි ගාන හදපු නැති ළමයි එහෙම නැත්නම් ඉඩ තියෙන පුතේ ගන්න මයික් එක ඔෆ් කරගන්න. සද්ද එනවා එක එක සද්ද. සර් මම නෙමෙයි. ඔයාගේ මයික් එකෙන් එන්නේ දරුවෝ සද්ද. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. සමාන කාලයක් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. වෙනස් මුදල් ප්‍රමාණ සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. මේ ළමයි නෝට් එකක් කියවලා දෙන්නවත් බෑ. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. සමාන කාලයන් සඳහා වෙනස් මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. හරිද පුතේ? ඔන්න මේකට මේ මම මේ පස්වෙනි ගාන කියලා දෙන්නම්. නැත්තම් උදාහරණයක් දුන්නත් කමන්නේ. හරි. මම උදාහරණයක් දෙන්න. හැබැයි උදාහරණ දීලා ඔක කියවන්න ගියාම මොකද්ද කියයි. මම ප්‍රශ්නාංක පහම සාකච්ඡා කරනවා. නැත්තම් මොකද්ද කිව්වේ? මොකද්ද බෑ? අයියෝ ගෑ ගහන ඉවර යන්නේ. ඒ නිසා මම ප්‍රශ්නාංක පහ සාකච්ඡා කරන්නම්. ඔය උපමාතෘකාවට ඔන්න ප්‍රශ්නාංක පහ පුතේ මුලින්ම හොඳට කියවන්න. සෙහාන් රුපියල් 50000ක් හා තරුෂ් රුපියල් 30000ක් යොදා වර්ෂයේ ආරම්භයේදී ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඒකට මේ බිස්නස් එකක් පටන් අරගෙන තියෙනවා. මේ වර්ෂයේ ආරම්භයේදීමයි. වසරකට පසු ලැබූ ලාභය වන රුපියල් 12000 දෙදෙනා මුදල් යෙදූ අනුපාතයට බෙදා ගන්නා ලදී. හරිද? මොන පුතේ සිහාන් සහ තරුෂ් කියලා යාළුවෝ දෙන්නේ. සිහාන් කියන කෙනා පුතේ රුපියල් 50000ක් දාලා. තරුෂ් කියන කෙනා රුපියල් 30000ක් දාලා තමයි පුතේ මේ ව්‍යාපාරය පටන් ගත්තේ. හරි? ඒතර අවුරුද්දක් ගියාට පස්සේ මෙයාට පුතේ 12000ක ලාභයක් හම්බෙලා තියෙනවා. එහෙනම් ඔය 12000ක ලාභය සමසමව බෙදාගත්තොත් හරියනවද මේක? නෑ. එහෙනම් කොහොමද බෙදා ගන්න ඕන? මෙයාලා පුතේ මේ 12000 ලාභය බෙදා ගන්න ඕනි. මුදල් යෙදූ අනුපාතයක් තියෙනවනේ. සෙහාන් 50000යි තරුස් 30000යි කියලා. එහෙනම් සෙහාන්නේ පුතේ වැඩිපුර මුදල් යොදවලා තියෙන්නේ. එහෙනම් වැඩි ලාභයක් ලැබෙන්න ඕන කාටද? සෙහාන්ට. එතකොට තරුෂ්නේ පුතේ 30000ක් අඩු මුදලක් යෙදුවේ. එහෙනම් එයාට අඩු ලාභයක් ලැබෙනවා. පැහැදිලිද? එහෙනම් දැන් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ සෙහාන් සහ තරුස් මේ අතර ලාභයේ බෙදෙන අනුපාතය. අන්න ඒක අපි මුලින්ම හොයන්න ඕනේ. ඒක තමයි රෝමි ලක්ෂණ කියනොත් අහලා තියෙනවා. සෙහාන් සහ තරුස් මුදල් යෙදූ අනුපාතයේ සරලම ආකාරය. අපි ලියමු වගන්තිය රෝමි ලක්ෂණ 1. සෙහාන් සහ තරුෂ් මුදල් යෙදූ අනුපාතය. සෙහාන් සහ තරුෂ් මුදල් යෙදූ අනුපාතය සරලම ආකාරයෙන්. සෙහාන් සහ තරුෂ්
මුදල් යෙදූ අනුපාතය සරලම ආකාරය. ශිහාන් 50000යි තරුෂ් 30000යි. තරුෂ් 30000යි. දැන් පුතේ මේක සරල කරන්න ඕනයි. සරල කරන්න. බිංදු 1 2 3 4යි. 1 2 3 4යි. හතරම කපලා දාලා. පාට 3යි. ඔන්න බිංදු 4 කපලා දැම්මා. අනුපාතය 5ට 3යි. හරි. දැන් රෝම ඉලක්කම් 2. ඔවුන් දෙදෙනාට ලැබෙන ලාභය වෙන වෙනම සොයන්න. ඒකවල පුතේ මුළු ලාභය 12000යි නේ. අපි දන්නවා මුළු ලාභය සමානයි රුපියල් 12000යි. ඒ වගේම මුළු කොටස් ගන්න. දැන් මෙයාලා අතර පුතේ බෙදන්න ඕන 5යි 3යි 8යි. මුළු කොටස් 8ක්. මුළු කොටස් ගන්න 8යි. පහයි 3යි 8යි. එහෙනම් සිහාන්ට 8න් කීයක් හම්බෙයිද? සිහාන්ට 8න් 5යි. තරුෂ්ට 8න් 3යි. මුළු 12000යි. එහෙනම් 12000න් 12000න් 8න් 5ක්. සිහාන්ට 12000න් 8න් 3ක් තරුෂ්ට. හරිද? ආන්න එක තමයි අහලා තියෙන්නේ. මේ දෙදෙනාට ලැබෙන ලාභ වෙන වෙනම අහනවා. ඒකට ප්‍රගන්ති දීලා ගන්න ඕනේ. ශිහාන්ට 7500. මම ඔන්න ගන්නවා ශිහාන්ට ලැබෙන මුදල. ශිහාන්ට ලැබෙන මුදල. ශිහාන්ට හම්බෙනවා පුතේ මුළු කොටස් 8න් 5ක්. ඒ කියන්නේ 12000 රුපියල් 12000 ගුණ කිරීම මුළු කොටස් 8යි 8න් 5න් ගුණ කරනවා. එතකොට හරියි. 12000 ගුණ කරනවා 8න් 5න්. සුළු කරලා ගන්න. හරි. ඔන්න මම 8න් බෙදනවා. 12000 8න් බෙදෙන්න ඕනේ. බලමු 12000ට 8 කීයක් තියෙද කියලා. 12ට 1යි 1 වරක් 8 8යි. 4ක් ඉතිරි 4ට 8 5යි 5 වරක් 8 4යි. බිංදු 2ක් ඉතිරි. ඔන්නේ බිංදු 2 දාගත්තා 1500. 8ට 1යි 12000ට 1500යි. 1500 5ක්. පසරක් බිංදු බිංදුවයි පසරක් බිංදු බිංදුවයි පසරක් 5 25න් 5යි දෙකක් ඉතිරි පසරක් ඉතු 5යි 2යි 7යි 7500. ඔන්න සිහාන්ට ලැබෙන මුදල 7500. දැන් ගන්න තරුෂ්ට ලැබෙන මුදල නෙමෙයි පුතේ ඔක එන්න ඕන. ලාභය. ලැබෙන ලාභය දෙන්න ඕන. සිහාන්ට ලැබෙන ලාභය කියලා වෙනස් කරගන්න එක. මොකද ලාභයනේ අහන්නේ. දැන් තරුෂ්ට ලැබෙන ලාභය 4500. 4500. 4500. තරුෂ්ට ලැබෙන ලාභය. තරුෂ්ට ලැබෙන ලාභය 12000 ගුණ කිරීම 8න් 3. මෙතන 8න් 3. ඇයි තරුෂ්ට 8න් 3යි හම්බෙන්නේ. 1503ක්. ඔන්න පුතේ 3 අර බිංදුව විඳයි 3 අර බිංදුව බිංදුවයි 3 අර 5 5ෙන් 5 එකක් ඉදිරි 3 අරට 3 1යි 4යි 4500යි. ඊළඟට ප්‍රශ්න අංක 6 පොඩ්ඩක් ඉන්න ප්‍රශ්න අංක 6 තමයි ජනවාරි 3 දින. හරි ඊළඟ පුතේ ඔය ප්‍රශ්න අංක 6 කරන්න කලින් ලියන්න මෙන්න මෙහෙම.
උපමාතෘකාවක් වගේ අර ඉස්සෙල්ලා ලියු යන්නේ විදියට වෙනස් කාල ප්‍රමාණ සඳහා වෙනස් කාල ප්‍රමාණ සඳහා වෙනස් කාල ප්‍රමාණ පොඩ්ඩක් ඉන්නකෝ. ඉක්මනට ලියා ගන්න මේක. සර් ඔක කොලේද පොතේද ලියා ගන්න ඕනේ? කොලේද පොතේද නෙමෙයි දැන් පොතේ හදාගෙන යන්නේ මේ. මෙතනින් පස්සේ ඊළඟට 6 වෙනි ගාන හදන්න කලින් මේ පොඩි මාතෘකාව ලියා ගන්නවා. 6 වෙනි ගානට. 5 වෙනි ගානට තමයි අර මාතෘකාව. 6 වෙනි ගානට ඊළඟ මාතෘකාව. වෙනස් කාල ප්‍රමාණ සඳහා වෙනස් කාල ප්‍රමාණ සඳහා වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම මුදල් ප්‍රමාණ පුතේ ඔයාලගේ අච්චු පොතේ 18 වෙනි පිටුවේ ඔක තියෙනවා. වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. අච්චු පොතේ 18 වෙනි පිටුවේ තියෙනවා. වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණ යෙදූ විට ලාභ බෙදීම. හරිද ලියාගත්තද? දැන් පුතේ හැමෝම කියවන්න ප්‍රශ්න අංක 6 කියවන්න. ඒ වලට මොකුත් ලියන්න යන්න එපා. පොඩි තියරියක් දෙන්න ලියා ගන්න. ප්‍රශ්න අංක 6 හොඳට කියවන්න. නැත්නම් මං 6 තරුවක් දාලා දුන්නත් කමන්නේ. කියවුවා සර්. දාන කියවන්න කොහොමද මුලින්ම? ප්‍රශ්න අංක 6 කමල් ජනවාරි මාසයේ පළමු වන දින රුපියල් 200,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භයි. ඔහුගේ මිතුරෙකු වූ නිමල් ඊට මාස දෙකකට පසු රුපියල් 400,000ක්ද ඊටත් මාස දෙකකට පසු විමල් රුපියල් 600,000ක්ද යොදා ව්‍යාපාරයට හවුල් වූහ. වසරකට පසු තිදෙනා අතර ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. ඔන්න පුතේ. දැන් අහගෙන ඉන්න මේක. අහගෙන ඉන්න මයික් ඔන් කරන්න එපා. පුතේ මයික් එක ඔෆ් කරගන්න රශ්මී. හරි. ඔන්න පුතේ එක්කෙනෙක් කමල්. අහගෙන ඉන්න තියෙන මොකුත් ලියන්න එපා. අනිත් කෙනා විමල් අනිත් ඔහුගේ මිතුරෙකු වූ නිමල් ඊළඟට නිමල් ඊළඟට විමල් කමල් තමයි පුතේ මුලින්ම රුපියල් 200,000ක් දාලා 200,000කින් මේ ව්‍යාපාරය පටන් ගන්න. හරිද? ඊළඟට මෙයාගේ මිතුරෙකු වෙච්ච නිමල් මාස දෙකකට පස්සේ තමයි පුතේ 400ක් දාලා හවුල් වෙන්නේ. මාස දෙකකට පසු ලියන්න එපා මුකුත් මම අහගෙන ඉන්න තියෙන්නේ. මාස දෙකකට පස්සේ මෙයා 400,000ක් අරගෙන ඇවිල්ලා මේ ව්‍යාපාරයට හවුල් වෙනවා. ඊටත් මාස දෙකකට පසු. ඒ කියන්නේ ඔක්කොම මාස 4කට පස්සේ. මුළු මාස 4කටම පස්සේ කවුද එන්නේ? විමල් පුතේ 600,000ක්ම අරන් ඇවිල්ලා මේ ව්‍යාපාරයට හවුල් වෙනවා. දැන් හිතන්නකො ඔන්න අවුරුද්දක් අවසානයේ මේ ව්‍යාපාරයෙන් පුතේ අනිවාර්යෙන් ලාභයක් ලැබෙන ඕනේ. ඒ ලාභය පුතේ මේ මුදල් යෙදූ අනුපාතයට, ඒ
ඒ කියන්නේ 2ට 4ට 6ට බෙදාගත්තොත් හරිද? නැත්නම් ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. මුදල් යෙදූ අනුපාතයට බෙදාගත්තොත් හොඳයිද? නැත්නම් ඒක ගැලපෙන්නේ නැද්ද? හිතලා කියන්න බලන්න. ඔන්න කමල් තමයි මේ බිස්නස් එක පටන් ගන්නෙ. ගැලපෙන්නේ නැහැ. හරිද? නිමල් මාස දෙකක් ගියාට පස්සේ තමයි පුතේ 400,000ක් අරන් ඇවිල්ලා මේකට හවුල් වෙන්නේ. ගැලපෙන්නේ විමල් මාස 4ක් ගියාට පස්සේ තමයි පුතේ 600,000ක් අරන් ඇවිල්ලා මේ බිස්නස් එකට හවුල් වෙන්නේ. ඒතර මේ පස්සේ තමයි පුතේ මේ දෙන්න සෙට් වෙන්නේ. ඒතර ලාභයක් දැන් අවුරුද්දකට පස්සේ පුතේ ලාභ ලැබෙන ඕනේ. ඔය ලාභය මේ මුදල් යෙදූ අනුපාතයට මේ කියන්නේ 2ට 4ට 6ට එහෙම නැත්නම් 1ට 2ට 3ට බෙදාගත්තොත් ගැලපෙනවද නැද්ද කියලායි මම ප්‍රශ්නෙන් අහුවේ. මේ මුදල් යෙදූ අනුපාතය නෑ. ඒයි දන්නවද එහෙම ගැලපෙන්නේ නැත්තේ? පුතේ මෙයාලා මුදල් යෙදුවේ මේ මාස යම් ප්‍රමාණයක් ගියාට පස්සේ. ඒ කියන්නේ මේ වෙලාවේදී ලාභය බෙදන්න ඕනේ යෙදූ මුදලට පමණක් නෙමෙයි මුදල් යෙදූ කාලයටත් අනුව. හරිද? එහෙනම් මේ වෙලාවේදී පුතේ යෙදූ මුදලත් මුදල් යෙදූ කාලයත් අනුව තමයි ලාභය බෙදිය යුත්තේ. හරිද? අපි යන්නේ එක තරුවක් දාලා මේ ජාතිය ගණන් වලට ලියා ගන්න ඕනේ. තරුවක් දාලා පුතේ රතු පාට පෑනෙන් ගන්න මෙහෙම. හරි. ලියන්න මෙහෙම තරුවක් දාලා රතු පාට පෑනෙන්. මෙම අවස්ථාවකදී මෙවැනි අවස්ථාවකදී ලාභය බෙදිය යුත්තේ මෙවැනි අවස්ථාවකදී ලාභය බෙදිය යුත්තේ යෙදූ මුදලත් මුදල් යොදවා තිබූ සර් ආපහු කියනවාද සිග්නල් අවුල් ගියා. මෙහිදී ලාභය බෙදිය යුත්තේ යෙදූ මුදලත් මුදල් යොදවා තිබූ කාලයත් අනුවය. හරි. එතකොට පුතේ දැන් අපි මේක හොයා ගන්න ඕනේ. ඔන්න අහගන්න බෑ. යෙදූ මුදලත් මුදල් යොදවා තිබූ කාලය. අන්න ඒ දෙකේ ගුණිතයෙන් තමයි පුතේ මේ ලාභය බෙදෙන අනුපාතය හොයාගන්නේ. හරිද? යෙදූ මුදල දැන් ඔක දැන් තරුවක් දාලා ලියන්න තියෙන්නේ. ඒකම යටින් මෙහෙමත් ලියාගත්තත් කමක් නැහැ. මෙහෙම ලියාගන්න. යෙදූ මුදල ගුණ කරනවා මුදල් යොදවා තිබූ කාලය. මුදල් යොදවා සර් ඕක ලියන්න ඕනේ. කාලය. ඔන්න මේකත් ලියලා ගුණ කරලා මෙන්න මෙහෙම කොටු කරලා තියාගන්න. අර ඉස්සෙල් එකක් කොටු කරලා තියාගන්නවා. යෙදූ මුදල ගුණ කිරීම මුදල් යොදවා තිබූ කාලය. හරි. ඔන්න දැන් ආයෙත් ගාන කියවමු. දැන් අපි ආයෙත් පුතේ ප්‍රශ්න අංක 6ට එමු. ඔන්න ප්‍රශ්න අංක 6 කියවන්න හොඳට. කමල් ජනවාරි මාසයේ පළමු වන දින. මේ ටික ලියලා ඉවරයිද? මේක කොටු කරගත්ත මේක කොටු කරගන්න. නෑ සර් ඔය ටික අච්චු පොතේ නෑනේ. අච්චු පොතේ තියෙනවා. මේ කියන දේ නේද අච්චු පොතේ තියෙනවා. කියවෙන පිටේ.
19 වෙනි පිටුවේ. නෑ සර්. අන්න උඩම වගුවක් දීලා තියෙන බලන්න. යෙදූ මුදල මුදල් යොදවා තිබූ කාලය කියලා. ಗುಣ කරලා. 19 වෙනි පිටේ එහෙම එකක් නෑ. දෙවෙනි පොතේනේ සර්. 19 වෙනි පිටුවේ එහෙම එකක් නැද්ද බලන්නකෝ. සර් දෙවෙනි කොටසනේ. ඔව් දෙවෙනි කොටසේ. 19 වෙනි පිටුවේ තියෙනවා එහෙම දෙයක්. හරිද? දැන් පුතේ ආයෙත් ගාන කියවන්න දැන් ආයෙ ගානට එන්න. කමල් ජනවාරි මාසයේ පළමු වන දින රුපියල් 200,000ක් යොදවලා මේ වැඩේ පටන් ගන්නවා. නිමල් පුතේ මාස දෙකක් ගියාට පස්සේනේ 400,000ක් දාලා මේකට සම්බන්ධ වෙන්නේ. විමල් මාස 4ක් ගියාට පස්සේ තමයි මේ වැඩේට හවුල් වෙන්නේ. එතකොට පුතේ මේ වෙලාවේදී ලාභය බෙදන්න ඕන යෙදූ මුදල අනුවද නැත්නම් යෙදූ මුදලත් මුදල් යෙදූ කාලයටත් අනුවද? මේ වෙලාවේදී ලාභය බෙදන්න ඕන යෙදූ මුදලත් මුදල් යොදවා තිබූ කාලයටත් අනුව. පැහැදිලිද? මට දැන් කියන්න කමල් පුතේ 200,000ක් දැම්මේ වර්ෂයේ ආරම්භයේදී නේද? ඔව්. 200,000ක් දැම්මේ වර්ෂයේ ආරම්භයේදීනේ. එහෙනම් පුතේ වර්ෂයේ ආරම්භයේදී දැම්මනම් මෙයා වර්ෂයකට මේ මුදල් දැම්මද පුතේ? එහෙනම් මුදල් යොදවා තිබූ කාලය මාස වලින් ගත්තොත් මාස කීයද? අවුරුද්දකට දාලා තිබ්බා. මාස කීයද? මාස 12. මාස 12කට දාලා තිබුණා. හරිද? ඊළඟට නිමල් පුතේ මාස දෙකකට පස්සේනේ 400,000ක් දාලා මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙයා මුදල් යොදවා තිබූ කාලය මාස 12ද නැත්නම් මාස 10ද? 10යි. මාස 10යි. 10යි. 400,000 ගුණ කිරීම 10. එක්කනේ යෙදූ මුදලයි මුදල් යොදවා තිබූ කාලයයි ගුණ කරන්නේ. මේ ගුණ කර ගන්නේ මොකද්ද? යෙදූ මුදලයි මුදල් යොදවා තිබූ කාලයයි. දැන් මට මේකදී සතුටක් මෙහෙට කරලා ලියන්නම්. එතන පිටමදිය. 400,000 ගුණ කිරීම 10. විමාන සම්බන්ධ වෙන්නේ පුතේ ඊටත් මාස 2කට පස්සේ කියන්නේ මාස 4කට පස්සේ. එහෙනම් 600,000 ගුණ කිරීම 8. ගුණ කිරීම 8 12න් 4ක් අන්තරා 8. දැන් එහෙනම් පුතේ මුදල් බෙදන අනුපාතය ඔන්න මෙතනින් ලැබෙනවා නේද? මෙන්න දැන් මෙතන දාගන්න අනුපාතය. දැක්කද? දැන් උන ලියන්න. කමල්, නිමල්, විමල් කියලා දාලා තියෙන්නේ. මෙන්න මේක තමයි මෙයාලා අතරේ මුදල් බෙදන්න ඕන අනුපාතය. ලැබෙන්නේ යෙදූ මුදලයි මුදල් යොදා තිබූ කාලේ ගුණිතය. හරි. දැන් උන ප්‍රශ්න අංක 6 දාලා කමල්, නිමල්, විමල් කියලා දාලා ලියා ගන්න. ඔන්න මෙයාලා අතරේ මුදල් බෙදන අනුපාතය. කමල්, නිමල්, විමල්. සර් ඔය පළවෙනි කොටසනේ. ඔව් මේක එක කොටසයිනේ පුතේ තියෙන්නේ කොටස් ගොඩක් නැහැ. මේක එච්චරයි තියෙන්නේ. මේක විතරයි තියෙන්නේ. හරි දැන් පුතේ අපි මේක සරල කරගන්න ඕනේ. මෙතනත් බිංදු 1 2 3 4 5යි. 1 2 3 4 5යි. 1 2 3 4 5යි. හැම එකම පුතේ බිංදු 5 5 තියෙනවනේ. මම බිංදු 5 5 අයින් කරගෙන යනවා. හරිද? එතකොට 2 ගුණ කිරීම 12. අනු 4 ගුණ කිරීම 10. අනු 6 ගුණ කිරීම 8. හැම එකෙම බිංදු 5 ගානේ අයින් කරගෙන ගියා. දැන් ආයෙත් බලන්න පුතේ මේක බෙදන්න පුළුවන්. කීයෙන් බෙදන්න පුළුවන්? 4ෙන් බෙදන් යන්න පුළුවන්. මම 4ෙන් බෙදන් යනවා. දැන් මේ හැම එකක්ම 4ෙන් බෙදනවා. ඔන්න මේ මෙයාවත් 4ෙන් ඕනම් මෙහෙම ඉරක් ගහලා බෙදුවත් කමක් නැහැ. නැත්තම් වෙනම අපේනොත් බෙදා ගන්න පුළුවන් නේ. ඔන්න මෙයා සුළු කරලා ගත්තත් කමක් නැහැ. කොහොම හරි පුතේ මේක සරල කරලා ගන්නකො ඔයගොල්ලෝ තේරෙන විදියට. හරිද? තේරෙන විදියට මේක සරල කරන්න. හැම එකක්ම එකම සංඛ්‍යාවකින් බෙදෙනවා. හැම පදයක්ම එකම සංඛ්‍යාවකින්.
මොනනම් දෙවරක් 12 24යි කියලා අරගෙන 4 වරක් 10 40යි කියලාත් අරගෙන 6 වරක් 8 48යි කියලාත් අරගෙන දැන් ඔක්කොම ටික පුතේ 8ෙන් බෙදාගෙන ගියත් හරි. දැන් ඔක්කොම ටික 8ෙන් බෙදන් බෙදා යන්න ඒත් හරි. 24ට 8 ඒවා 8 16 27 3යි. 40ට 8 ඒවා 5යි. 48ට 8 ඒවා 6 වරක් 8 6යි. ඔන්න අනුපාතය. සර් මගේ සිග්නල් කට් වුණා පොඩ්ඩක් කියලා දෙන්න අපහු. ඉතින් මෙන්න මේක අර හේතු මම දන්නේ නැහැ පුතේ ඔයා කොයි හරියෙන්ද කටුනේ කියලා. ඔයා මේ හරිය ලියලා තියෙනවද? ඔව්. හරි. එහෙනම් මේ ටික පුතේ සරල කරන්නයි තියෙන්නේ. සරල කරගෙන යන්න පහළට. ඔන්න සරල කරා. හරි දැන් පුතේ අන්තිම වාක්‍යයක් ලියන්න. එම නිසා ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් 3ට 5ට 6යි. එම නිසා ලාභය බෙදිය යුතු අනුපාතය. එම නිසා මෙම තිදෙනා අතර මුදල් ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් 3ට 5ට 6යි. නැත්නම් එම නිසා කමල් නිමල් විමල් අතර ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් 3ට 5ට 6 වේ. ඔන්න ඒක මම අන්තිමට ලියන වාක්‍යකින් මේ ටික ලියලා ඉවරයිද? අන්තිමට එම නිසා එහෙම ගමු. කමල් නිමල් හා විමල් අතර ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් 3ට 5ට 6 3ට 5ට 6 ඔන්න ඕක තමයි අහලා තියෙන්නේ. ඒ නිසා කමල් නිමල් හා විමල් අතර ලාභය බෙදිය යුතු අනුපාතයේ සරලම ආකාරයෙන් හරි දැන් පුතේ ප්‍රශ්නාංක 7ක් පටන් ගන්න 7ත් මේ වගේ 8ත් මේ වගේ 7යි 8යි දෙකම මේ වගේ මේ වගේම ගණන් දෙකක් තියෙනවා 7 8 කියලා. අපි හදමු දැන් 7 8 ගණන් දෙකක් මේ විදිහටමයි හදන්න තියෙන්නේ. මේ හදාපු විදිහටමයි. සර් එකක් පොතේ දියේ. ඉතින් මේ જાතියේ ගණන්ම තමයි දරුවෝ දැන් හදපු ගණන්ම තමයි. දෙදස් 16 ජනවාරි 1 දින කමල් රුපියල් 35000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඔන්න පුතේ කමල් කියන කෙනා ජනවාරි 1 වෙනිදා රුපියල් 35000ක් දාලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඉන් මාස 3කට පසු ශිවා රුපියල් 56000ක් යොදා මේ ව්‍යාපාරයට හවුල් විය. ඊටත් මාස 2කට පසු කාසිම් රුපියල් 60000ක් යොදා ව්‍යාපාරයට හවුල් විය. එම වසර අවසානයේ ඔවුන් ලද රුපියල් 1,28,000ක් අවසානයේ ඔවුන් ලද රුපියල් 1,28,000ක් එම වසරේ අවසානයේ ඔවුන් ලද ලාභය කියලා ගන්නකො පුතේ. ඔවුන් ලද ලාභය ඒක පොඩි කාකුපාදයක් දාලා ගන්න. එම වසර අවසානයේ ඔවුන් ලද ලාභය රුපියල් 1,28,000කි. එය ඔවුන් යොදන ලද මුදලත් කාලය අනුවත් බෙදා ගැනීමට තිදෙනා එකඟ විය. ඔවුන් තිදෙනා අතර ලාභය බෙදිය යුතු ආකාරය සරලම ආකාරයෙන් දක්වන්න. ඔවුන් තිදෙනා අතර ලාභය බෙදිය යුතු අනුපාතය කියලා එන්න ඕන තේතනක්. ඔක ලියා ගන්න ඕනේ. නෑ මේ ටියුට් එකේ තියෙන ඒවා කියන්නේ. ඔවුන් තිදෙනා අතර ලාභය බෙදිය යුතු අනුපාතය. පොඩි printing mistake එකක් තියෙනවා. ඔවුන් තිදෙනා අතර ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. ඒ අනුව තිදෙනාට ලැබෙන ලාභය වෙන වෙනම ගන්න. හරි දැන් හරි වැඩේ හරි.
දැන් මෙන්න මේ වගේ පුතේ පළවෙනි කොටස මුලින්ම හදන්නකො. පළවෙනි කොටස හැදුවට පස්සේ මම දෙවෙනි කොටස කියලා දෙන්නම්. ඉක්මනට හදන්න පළවෙනි කොටස. එතකොට මේක ඉන්න පුද්ගලයා තුන්දෙනා එක්කෙනෙක් කමල්. අනිත් එක්කෙනා ශිවා, අනිත් එක්කෙනා කාසිම්. කමල්, ශිවා, කාසිම්. කමල් ටිකක් ඉඩ ඇතුව ලියා ගන්න. ශිවා, කාසිම්. ඔන්න ඔය තුන්දෙනා. අතර තමයි පුතේ මුදල බෙදෙන්න ඕනේ. ඔන්න මේ කමල් කියන කෙනා 35000ක් දාලා වැඩේ පටන් ගන්නවා. ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඉන් මාස 3කට පස්සේ. ඒ කියන්නේ පුතේ මේ කමල්නේ පුතේ මේක වැඩේ පටන් ගන්න ජනවාරි 1 වෙනිදා. එහෙනම් මෙයා මුදල් යොදවා තිබිච්ච කාලය මාස 12යි. මෙයා මුදල් යොදවා තිබුණු කාලය මාස 12යි. ඉන් මාස 3කට පසු ශිවා රුපියල් 56000ක් දානවා. එහෙනම් 56000 ගුණ කිරීම මාස 3කට පස්සේ කියන්නේ පුතේ 12න් 3ක් අඩු කරන්න මාස 9යි. එහෙනම් මාස 9ක් තමයි පුතේ මෙයා මුදල් යොදවා තිබූ කාලය. ඊටත් මාස දෙකකට පසු. ඊටත් මාස දෙකකට පසු කියන්නේ පුතේ ඔක්කොම මාස 5කට පස්සේ 60000ක් දාලා ඊළඟ කෙනා කාසිම් සම්බන්ධ වෙනවා. 60000 ගුණ කිරීම ඒතර 12න් 5ක් නේ ඔක්කොම අඩු වෙන්න ඕනේ. ඉස්සෙල්ල 3යි දැන් 2යි 5. 12න් 5ක් අඩු නම් 7යි. මාස 7යි. හරිද? ව්‍යාපාරට හවුල් විය. හරි. ඔන්න දැන් මේ හොයන්න යන්නේ මේ තුන් දෙනා අතර ලාභය බෙදන්න ඕන අනුපාතය. සර්වනාකාරයට හොයමු. දැන් පුතේ 0.3 තියෙන හැම එකකින් 0.3 ගානේ කපාගෙන යනවා. එතකොට 35 ගුණ කිරීම 12. අනු. මෙතන 0.3ක් කපලා දාන්න. 56 ගුණ කිරීම 9. අතනිනුත් 0.3ක් කපලා දාන්න. 60 ගුණ කිරීම 4. අන්න 60 ගුණ කිරීම 4. දැන් බලන්න පුතේ මේ තුන් දෙනාම කීයෙන්ද බෙදන්න පුළුවන්? කීයකින්ද බෙදා ගන්න පුළුවන්? දැන් මේක ගුණ කර කර ඉඳියොත් වැඩේ අමාරු වෙනවා. අපරාධ ගුණ කර කර ඉන්න. ගුණ කරගන්න පස්සේ අපි කීයකින් හරි බෙදා ගන්න පුළුවන් නම් බෙදාගෙන යන්න. කීයෙන්ද බෙදන්න පුළුවන්? 12න් 9න් 12න් සර් 12න් 12න් එතකොට 12න් කොහොමද මේ 56 බෙදෙන්නේ? 56 12න් බෙදෙන්නේ නැහැ. හැබැයි 4න් බෙදලා එහෙම කරන්න පුළුවන්. එහෙම දෙයක් කරගන්න පුළුවන්. 12න් බෙදාගෙන යන්න පුළුවන්. ඒකට මේ 12 ඒක ළමයිට තේරෙන්නේ නැහැ. මොකද 12 පුතේ 3 බෙදාන්නේ නෙමෙයි මේ 9 බෙදන්න ඕන 3න් 56 බෙදන්න ඕන 4න්. ඒක ඔයගොල්ලන්ට තේරෙන එකක් නෑ ඒක සැරේ. හරිද? මෙන්න මෙහෙම වැඩක් කරමු අපි. මම මුලින්ම පුතේ මේකේ හැම පදයක්ම බෙදාගෙන යන්නම් 3න්. හැම එකක්ම 3න් බෙදන් යන්න. හරිද? එතකොට වැඩේ හරියි. ඔන්න මම මෙතන 3න් බෙදලා ලියනවා. 35 ගුණ කිරීම 12 3න් බෙදුනම 4යි. මේකෙත් පුතේ මේ 9 3න් බෙදෙනවා 56 ගුණ කිරීම 3යි. මේ 63න් බෙදෙනවා 63න් බෙදුනම 20යි. දැන් මම මේ හැම එකක්ම හැම පදයක්ම 4න් බෙදන් යනවා. 4ෙනුත් පුළුවන්. 4ට 4 එකයි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 35. 56ත් 4ෙන් පුළුවන්. 56ත් 4ෙන් බෙදුනම පුතේ 5ට 1යි. 5ට 1යි. එකක් ඉතිරි 16ට 4 4යි. ගුණ කිරීම 3. 20ත් 4ෙන් බෙදෙනවා. 20 4ෙන් බෙදුනම 5යි. 5 ගුණ කිරීම 4.
එක සැරේ පුළුවන් නම් එක සැරේ බෙදන්න. දැන් ඔක්කොම 7න් බෙදන් යනවා. ඔන්න 7න් 35ට 7 ඒවා 5යි. 14ට 7 ඒවා 2යි. 2 ගුණ කිරීම 3යි. 5 5මයි. ගුණ කිරීම 7ට 7 ඒවා 1යි. 5ට දෙවරක් 3 6ට පසරක් 1 5. ඔන්න පුතේ අනුපාතය. 5ට 6ට 5යි. දැක්කද? මේක එක සැරේ ගන්න පුළුවන් නම් එක සැරේ ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක සැරේ ගන්න පුළුවන් නම් එක සැරේ ගන්න. ඔන්න මම ටික ටික බෙදන් ගියා. ටික ටික බෙදාගෙන ගියාම තේරෙනවා. හරි දැන් ලියන්න පුතේ. එම නිසා කමල් ශිවා හා කාසිම් අතර ලාභයේ බෙදිය යුතු අනුපාතය 5ට 6ට 5යි. නිසා කමල් ශිවා හා කාසිම් අතර ලාභයේ බෙදිය යුතු අනුපාතය 5ට 6ට 5යි. නිසා කමල් ශිවා හා කාසිම් අතර ලාභයේ බෙදිය යුතු අනුපාතය 5ට 6ට 5යි. සර් ඔව් සර් ඒ ගාන මට පොඩ්ඩක් ආයි කියලා දෙන්න පුළුවන්ද? ඒකේ පුතේ ඔයාට මේ ලියපු පේලිය තේරුණාද? පළවෙනි පේලිය. මේ පේලිය තේරුණාද? ඔව් සර්. ඊට පස්සේ පුතේ කරලා තියෙන්නේ අපිට සරල කරගන්න පුළුවන් පුතේ මේ අනුපාතයේ පද හැම එකක්ම එකම සංඛ්‍යාවකින් බෙදලා සරල කරන්න. ඔව් සර්. අන්නේ සරල කරලා තමයි පුතේ මෙතන තියෙන්නේ. ඒකවල මම මුලින්ම බිංදු 3 ගානේ කපාගෙන ගියා. හරිද? හැම එකක්ම බිංදු 3 ගානේ කැපුවා. ඊට පස්සේ මම බැලුවා මෙතන 12 තියෙනවා 56 තියෙනවා 60 තියෙනවා. හැම එකක්ම 3ෙන් බෙදාගෙන ගියා. දැන් මේ දෙන්න ගත්තොත් පුතේ මොන කරන්න තියෙනවද? මෙයාම 3ෙන් බෙදලා. 3ට 1යි 12ට 3 ඒවා 4යි. ඔන්න ඔය විදිහට මේක 9ට 3 ඒවා 3යි. ඔය විදිහට පුතේ 3ෙන් බෙදාගෙන ගියා. ඊළඟට මම 4ෙන් බෙදාගෙන ගියා මේක. 4ෙන් බෙදුණා 4 4 කැපිලා ගියා 35. 56 4ෙන් බෙදුණා 14යි. එයා 3යි. 24ෙන් බෙදුණා 5යි. මෙයා 7යි. එහෙනම් 7 මොකද මේකනේ මේ කරන්න පොඩ්ඩක් අහගන්නකො මෙහෙම. දැන් මෙතන මුලින්ම කරේ මම 3ෙන් බෙදාගෙන ගිය එකනේ. ඔන්න ඔහොම දෙයක් නේ කරේ. මම ඔය බෙදනවා 3 කියන එක දැම්මේ නැහැ. 3ට 1යි 12ට 4යි. 35 කරක් 4. 3ට 1යි 9ට 3යි. 3ට 1යි 60ට 3 ඒවා 20යි. ඕක තමයි පුතේ ඊළඟ පේලිය මම ලියුවේ. 35 ගුණ කිරීම 4, 56 ගුණ කිරීම 3, 20 ගුණ කිරීම 7 කියලා. ඊළඟට හැම එකක්ම මම 4ෙන් බෙදන්න. මම දැන් තේරුණාද බලන්න කොහොමද? 4ට 4 1යි 4ට 4 1යි. 4ට 4 1යි 56ට 4 14යි. 4ට 4 1යි 20ට 4 5යි. හරිද? දැන් මෙතන ආවා 35 වරක් 1 කියන්නේ 35යි. 14 වරක් 3. 5 වරක් 7. දැන් මම හැම එකක්ම පුතේ 7ෙන් බෙදන්න. 7ට 1යි 35ට 5යි. 7ට 1යි 14ට 2යි. 7ට 1යි 7ට 1යි. ඔන්න මෙතන 5යි. දෙවරක් 3 මෙතන. 5 වරක් 1 මෙතන. 5යි දෙවරක් 3 6යි 5 වරක් 1 5යි. දැන් තේරුණාද? දැන් තේරුණාද? මේ කරපු වැඩේ. ඔව්. සර් ඔක ගුණ කරලා ගත්තොත් වැරදිද? නෑ හරි. ගුණ කරලා ගත්තත් හරි. සර්. හරිනේ. ඔයා මේවා දැන් මෙහෙමනේ පුතේ. ගුණ කරලා ගත්තොත් එහෙම අර අපරාධෙන් ලොකු සංඛ්‍යා එනවා මේවා ගුණ කරගත්තා. ලොකු සංඛ්‍යා. ඊට වඩා ලේසි පුතේ අපි මෙහෙම බෙදාගෙන යනවා. ඔය විදිහට බෙදාගෙන ගියාම ලේසි. ගුණ කරගත්තම ලොකුයි සංඛ්‍යාව. හරිද? 35 12න් ගුණ කරනවා කියන්නේ ලොකුයි. ලොකු ගාණක් නෙමෙයි. 56 9න් ගුණ කරනකොට ලොකු ගාණක්. ආයි බෙදන් යන්න එපා. ඒ නිසා මම ගුණ කරන්නේ නැතුව බෙදාගෙන ගියා.
හරි ඔන්න දැන් අනුපාතය පුතේ එම නිසා කමල් ශිවා හා කාසිම් අතර මුදල් බෙදන අනුපාතය 5ට 6ට 5යි. ඒ නිසා කමල් ශිවා හා කාසිම් අතර මුදල් බෙදන අනුපාතය 5ට 6ට 5යි. මුදල් එහෙම නැත්නම් ලාභය බෙදන අනුපාතය සර් එම නිසා කියන්නේ ලියන්න ඕන. ලියන්න ඕනේ. ඒ නිසා කමල් ශිවා හා කාසිම් අතර ලාභය බෙදන අනුපාතය 5ට 6ට 5යි. මොකද ඉතින් මේක තමයි අපි මුලින්ම අහන්නේ. ලාභය බෙදන අනුපාතය අහන්න කියලා. මේ හොයන්න කියලා. හරි ඔන්න දැන් ලාභය බෙදන අනුපාතය හොයාගත්තා 5ට 6ට 5. දැන් පුතේ කොච්චර ලාභයක්ද? කොච්චර ලාභයක් ලැබිලද? මොනවා මේ අන්තිමට හොයාගත්ත එක මෙතනට ආයි දාගන්නවා. ඔයගොල්ලෝ ඕනේ ආයි දාන්න. අර ලියන්න තියෙන මම බෝඩ් එක මම නිසා උඩින් ලියාගත්තා. පුතේ ලැබිච්ච ලාභය කොච්චරද? දැන් මෙයාට හම්බ වෙලා තියෙන ලාභය රුපියල් 1,28,000. ඔන්න එහෙනම් මුළු ලාභය පුතේ රුපියල් 1,28,000යි. හරිද? මුළු කොටස් ගාන කීයද? මුළු කොටස් ගණන 5යි 5යි 10යි 5 ධන 6 ධන 5 5යි 5යි 10යි 6යි 16 මුළු කොටස් ගාන 16යි. හරිද? එතකොට කමල්ට 16න් කීයක් හම්බ වෙනවද? 16න් 5යි. ශිවාට 16න් 6යි. කාසිම්ට 16න් 5යි. ලාභයේ පුතේ බෙදෙන්නේ මුළු ලාභය 1,28,000යි. එහෙනම් 1,28,000න් 16න් 5ක්ම කමලට. 1,28,000න් 16න් 6ක්ම ශිවාට. 1,28,000න් 16න් 5ක්ම කාසිම්ට. අන්න මේ විදිහට බෙදලා ගන්නවා. අපි පුතේ මේකේ ඕනනම් අර මෙහිමත් ලියලා ගමු. ඒ කියන්නේ ලැබෙන අනුපාතත් එහෙමත් කියලා ගත්තනම් හොඳයි. එහෙම නැත්නම් නැතත් කමන්නේ කෙලින්ම ලැබෙන ලාභය. දැන් මේක නම් හොයලා තියෙන කෙලින්ම ලැබෙන ලාභය හොයලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් නෑ. පිටම් කමල්ට ලැබෙන ලාභය. කමල්ට ලැබෙන ලාභය. කමල්ට ලැබෙන ලාභය ගන්න නම් මෙන්න මේ 1,28,000 ගුණ කරන පුතේ මුළු කොටස් ගාන 16යිනේ. 16න් 5ක් කමල්ට. 16න් 5යි. 1,28,000 ගුණ දෙන්නේ 16න් 5. හරි සුළු කරලා ගන්න. කමල්ට ලැබෙන ලාභය. රුපියල් 1,28,000 ගුණ කිරීම 16න් 5. හරි අපි සුළු කරමු. මෙයා පුතේ අපිට බෙදා ගන්න පුළුවන් 16න් බෙදා ගන්න පුළුවන් 1,28,000. මම බෙදලා බලන්නම්කෝ. 1,28,000 16න් බෙදුණු 128ට 16ව ගන්න පුළුවන් හතක් පුළුවන්. ඔව් හතක් පුළුවන්. 16ව හතක් බලන්න. 7 වරක් 6 6 වරක් 7 42යි. ඔව් හරි ඉන්න පුතේ මම මේ ගන්නවා 7 වරක් එක 7යි 7යි 4යි 11යි 112ක් වෙනවා. 7 වරක් 16 112යි. 8න් දෙකක් අඩු කරා 6යි 2කින් එකක් 1යි. දැන් මේ බිංදුව මෙතෙන්ට ගෙනාවා 160 16 ඒවා අපිට 160 16ව ගන්න පුළුවන් ඒ ඔක්කොම කීයක්ද? නෑ නෑ මේක 8ක් සර් 8ක් කැහැකි. ඔව් ඒක තමයි නාස්නේ බැරි. 8ක් වෙනවා. ඒක තමයි මට ඉස්සෙල්ලා වැරදුනේ. ඔන්න 8 වරක් 6 6 වරක් 8 48යි. 4ක් ඉතිරි. 8 වරක් එක 8යි 8යි 4යි 12යි. අන්න 120ට ගානට එනවා. 8 වරක් 16 128යි 120ට 120ට බෙදුණා බිංදුවයි. මේ බිංදුව ගෙනාව බිංදුව 16 බිංදුවයි බිංදුවරක් 16 බිංදුවයි. බිංදුවයි මේ බිංදුව ගෙනාව බිංදුවයි මේ විතරක් බිංදුවයි. ඔන්න 8000ක් වෙනවා.
1,28,000ට 16 ඒව 8,000යි. දෙන්න 1යි දෙන්න 8,000යි. 8,000 පහෙන් ගුණ කරන්න ඕනේ. 5 වරක් 8,000. 8 වරක් 5 40යි. බිංදු 3යි. 40,000යි. 40,000. කමල්ට ලැබෙන ලාභය 40,000. දැන් ශිවාට ලැබෙන ලාභය නේද? ශිවාට ලැබෙන ලාභය 48,000. 48,000යි. ශිවාට ලැබෙන ලාභය ශිවාට ලැබෙන ලාභය රුපියල් 1,28,000 ගුණ කරනවා පුතේ 16න් 6න්. අපි දැන් හොයාගත්ත 16ට 1යි 1,28,000ට 16 8,000ක් කියනවා. 8,000 6න් ගුණ කරන්න. 6 වරක් 8 48යි. 48,000යි. අන්තිමට කාසිම්ටත් එන්නේ 40,000යි. කාසිම්ටත් මේකමයි එන්නේ. කාසිම්ට ලැබෙන ලාභය 1,28,000 ගුණ කිරීම 16න් 5 40,000යි. වැඩේ තේරුණාද? හොයාගන්න විදිය. ඉක්මනින් හදාගන්න. අනුපාත පාඩම පුතේ ටිකක් හිතලා හදන්න ඕන. හොඳේ. ඒ කියන්නේ ගණන් හදලම තමයි මේක පුරුදු වෙන්නේ. ඒ නිසා ඔයාලා මෙන්න මේ අභ්‍යාස ටික කරන්නත් ඕන. මේ අනුපාත හොඳට පුළුවන් වෙන්න නම් අභ්‍යාස ටිකක් කරන්න. මම අභ්‍යාස ටික දෙන්නම්. 16 එක අභ්‍යාසය කරන්න ඕනේ. එදා පුතේ පුනරීක්ෂණ කරානේ ඔයාලා. 16 එක කරන්න ඕන. ඊළඟට 16 එකෙන් පස්සේ 16 2 16 දෙකක් දැන් කරන්න පුළුවන්. ඔය එක ගානක් හදන්න තියෙනවා. ඔය ප්‍රශ්නාංක 8 වෙනි ගාන. 8 වෙනි ගානත් හදන්න පුළුවන් පුතේ. 9 පටන් ගන්න එපා. 9 තියෙන්නේ සංයුක්ත අනුපාත. 9 හදන්න එපා. මේ ටියුට් එකේ කියන්නේ ටියුට් එකේ 8 හැදුවට කමක් නැහැ. 9 හදන්න යන්න එපා. මම කොහොමත් 8 වෙනි ගාන ලබන සතියේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි සංයුක්ත අනුපාත පටන් ගන්න. සර් 8 වෙනි ගානට එනකම් විතරයිනේ. ඔව් ටියුට් එකේ 8 වෙනි ගානට එනකම් අච්චු පොතේ අභ්‍යාස 16 දෙකට එනකම්. අච්චු පොතේ 16 දෙකට එනකම්. හරිද පුතේ? එහෙනම් අදට වැඩ ඉවර කරනවා. අභ්‍යාස ටික කරන පුතේ මම අභ්‍යාස ටික සාකච්ඡා කරන්න මේ අනුපාත පාඩමේ මම අභ්‍යාස සාකච්ඡා කරනවා උදේ වරුවක. ඉස්කෝලේ දවසක් ගන්නවා පුතේ වෙන කරන්න දෙයක් නැහැ නැත්නම් අභ්‍යාස ටික සාකච්ඡා කරන්න. මොකද මේ පාඩම ටිකක් ළමයිට සර් එතකොට එදාක රෙකෝඩ් එක දානවද? ඔව් මම එදා රෙකෝඩ් එක දානවා පුතේ. හරිද? අභ්‍යාස ටික සාකච්ඡා කරන්න මේ පාඩම ඉවර වෙලා තමයි මම ගන්නෙ. මේ පාඩම අනුපාත පාඩම ඉවර වුණා. සර් රෙකෝඩ් එක දාන්න ඕනේ. ඔව් රෙකෝඩ් එක දානවා. හරි. එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන් පුතේ සරණයි. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.